right. දැන් එතකොට මේ 31 වෙනි ප්‍රශ්නේ තියෙන මේ MCQ වල මේ බොහොම පරිස්සමට උත්තර සපයන්න ඕනේ. මොකද මේ බොහොම සියුම් වෙනසක් කරලා ඔයාව අමාරුව දාන්න පුළුවන් හන්ද. ඉතින් ඒ නිසා මේ මම මගේ ප්‍රශ්න පත්‍රයේ මම දාලා තිනවා මේ සහසම්බන්ධතා සංගුණකය කියලා කියන්නේ R නේ. පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධතා සංගුණකය. right සම්බන්ධයෙන් පහත දක්වන ප්‍රකාශ අතරින් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? මම ඉතින් ඒක තද කළු අකුරෙන් බෝල්ඩ් ලෙටර් එකකින් මම දාලා තියෙනවා right. ඒතර කියනවා එය ඍණයක සහ ධනයක දක්වා පරාසයක පිහිටයි. නිකන් හරි වගේ වාට හිතනවා right ඒක හරි. ඒතර අසත්‍යකනේ හොයන්න තියෙන ඊළඟට යනවා එහි වර්ගය නිරණ සංගුණකයයි. ඔය අපි දන්නවා නිරණ සංගුණකයේ R වර්ගය කියලා කියන්නේ මොකක්ද? සහසම්බන්ධතා සංගුණකයේ වර්ගයට ඒක හරියනවා සරල ප්‍රතිපායනයට හරියනවා. ඊට පස්සේ කියනවා එය පරායත්ත විචලනයේ මුළු විචලනයෙන් ප්‍රතිපායන ආකෘතිය මගින් විස්තර කරන ප්‍රතිශතය ඉදිරිපත් කරයි. ඒතර සහසම්බන්ධතා සංගුණකයේ නෙවෙයිනේ. පරායත්ත විචලනයේ මුළු විචලනයෙන් ප්‍රතිපායන ආකෘතිය මගින් විස්තර කරන ප්‍රතිශතය ඉදිරිපත් කරන්න මොකේද? නිරණ සංගුණකයෙන් ඉදිරිපත් කරන්න. ඒතර මේක R කියලා ප්‍රකාශ කරන්නේ මේක වැරදියි. මේක තමයි එහෙනම් නිවැරදි උත්තරේ. විචලනයන් දෙක අතර රේඛීය සහ සම්බන්ධතාවයේ ප්‍රබලතාවයේ මනින මිම්මක් කියන එකත් හරිය. සහසම්බන්ධතා සංගුණකයේ දිහා බැලුවාම අපි දන්නවා ධන 0.9 නම් මේක ප්‍රබලතාවයේ වැඩි කියන එක අපි දන්නවා. ඒ නිසා 31 වෙනි ප්‍රශ්නෙට අසත්‍ය ප්‍රකාශය 100. ඊට පස්සේ 32 මොකක්ද කියන්නේ? 32 ගත්තොත් 32 ප්‍රකාශ කරනවා දත්ත සමූහයක මධ්‍යන්නේ 15යිලු. x බාර් සමානයි 15යි. විචලන සංගුණකයේ 20යිලු. CV සමානයි 20යිලු. අපෙන් අහනවා එහි සම්මත අපගමනය කීයද කියලා අහන්නේ. ඉතින් මෙහෙම වෙනවා නම් අපෙන් අහනවා සිග්මා කීයද කියලා අපෙන් අහන්නේ. ඉතින් අපි පටන් ගමු මෙතනින්. CV සමානයි 20යිනේ. CV සමානයි සම්මත අපගමනයේ මධ්‍යන්නයට දරන අනුපාතයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කළා. ඒක CV කියලා කියන්නේ 20යිනේ. සම්මත අපගමනය තමයි දන්නේ නැත්තේ. සම්මත අපගමනය තමයි අපි හොයන්න ඕනේ. ඒක බෙදීම x bar. x bar කියලා කියන්නේ 15යි වැඩි කිරීම 100. මේක ඔයාලට ඉතින් හරස් කුරිතේ දාගත්ත ගමන් විසඳ ගන්න පුළුවන් නේද? කැල්කියුලේටරෙන් 20 වැඩි කිරීම 15 බෙදීම 100. 20 1යි 20 5යි 5 1යි 5 3යි. તો සම්මත අපගමනයේ 3යි. එහෙම උත්තරයක් තියෙනවා අපේ B වල. ඒ නිසා නිවැරදි උත්තරේ B. ඊට පස්සේ 33 x සහ y අතර සහසම්බන්ධතා සංගුණකයේ R වන විට ඔයාලට x කියලා විචලනයක් දීලා තියෙනවා y කියලා තව විචලනයක් තියෙනවා අපි තුම 1 2 3 4 5 මේක දීලා තියෙනවා 5යි 7යි 6යි 5යි 7යි 9යි 11යි 13යි කියලා දීලා තියෙනවා කියලා අපි තුම right 1යි 2යි 3යි 4යි 5යි මේක 5යි 7යි 9යි 11යි 13යි කියලා දීලා තියෙනවා කිව්වොත් මේ දෙක අතර ඔයා ගණනය කරන්න දෙයක් නැහැ මේ දෙක අතර සහසම්බන්ධතා සංගුණකේ R කියන එක දීලා තියෙනවා. එහෙමනම් ඔයාගෙන් ගන්නවා x වලට 10ක් එක්ක අහු කරාම සහ y වලින් 5ක් අඩු කරාම එනවනේ ඔයාට විචලනයක් දැන් මේකට 10ක් එක්ක අහු කරොත් මේක 11යි මේක 12යි මේක 13යි මේක 14යි මේක 15යි 5ක් අඩු කරොත් මේක 0යි මේක 2යි මේක 4යි මේක 6යි මේක 8යි. මෙන්න මේ විචලනයන් දෙක අතර සහසම්බන්ධතා සංගුණකයේ අගය අහනවා. එකක් දීලා තියෙනවා 10යි R කියලා එකක් දීලා තියෙනවා R කියලා එකක් ඍණ 5යි R අනික R සමාන බිඳුව වේ කියලා. ඉතින් නිවැරදි උත්තරේ මොකද්ද මේ විදිහට එක්කහු කරයි අඩු කරයි කියලා අතරම මේ එක්කහු කරයි අඩු කරයි වැඩි කරයි බෙදයි කියලා බෙදුවයි කියලා මොකක් කළත් මේ දෙක අතර සහසම්බන්ධතා සංගුණකයේ වෙනසක් වෙන්නේ නැත. ඒකත් R මයි. ඒ නිසා නිවැරදි උත්තරේ B.
34 කියනවා අනුසීහුමය කරන ලද ප්‍රතිපාන රේඛාවකට අනුව යොදන ලද පොහොර ප්‍රමාණය right අනුසීහුම් කරන ලද ප්‍රතිපාන රේඛාවකට අදාළව අතර ප්‍රතිපාන රේඛාවක් අනුසීහුම් කරනවා ලක්ෂ විචල්‍යයන් දෙකක් තියෙනවා එකක් x එකක් y කියලා ප්‍රතිපාන රේඛාවක් අනුසීහුම් කරනවා මේකේ තියෙන ලක්ෂ වලට y සමානයි a ධන bx නේ අඩුතව වර්ග ප්‍රතිපාන රේඛාව right යොදන ලද පොහොර ප්‍රමාණය වැඩි කරන විට අස්වැන්න ඉතින් පොහොර ප්‍රමාණය වැඩි කරනවා පොහොර ප්‍රමාණයයි අස්වැන්නයි ගත්තාම y කියලා කියන්නේ පරායත්ත විචල්‍ය අස්වැන්න x කියලා කියන්නේ පොහොර ප්‍රමාණය. ඉතින් පොහොර ප්‍රමාණය වැඩි කරනකොට අස්වැන්නත් වැඩි වෙනවා. ඒක දිගටම වැඩි වෙන්නේ නෑ මන් දන්න තරමින් රයිට් පොහොර වැඩි කරගෙන ගියොත් අන්තිමට ගහ කුණු වෙලා මැරිලා ඇයියා. ඒතර කියනවා මේ පොහොර ප්‍රමාණය 5 කිලෝග්‍රෑමයකින් වැඩි කරනවලු රයිට්. මේ පැත්තට මේ කිලෝග්‍රෑම් 5කින් වැඩි කරනවලු. කිලෝග්‍රෑම් 5කින් වැඩි කළාම අස්වැන්න 12 කිලෝග්‍රෑමයකින් වැඩි වෙනවා. වැඩි වෙනවා නම් උඩට යන්න ඕනේ. අඩු වෙනවා නම් තමයි පල්ලෙහාට යන්න ඕනේ. මේක වැඩි වෙනවලු 12 කිලෝග්‍රෑම් වලින්. right? අපෙන් ගහනවා ප්‍රතිපායන සංගුණකය කීයද කියලා තියෙනවා. මේකේ A සහ B කියලා කියන්නේ ප්‍රතිපායන සංගුණකයන්. බහුවචනේ පාවිච්චි කරොත් A සහ B කියන දෙකම. ප්‍රතිපායන සංගුණකය ගණනය කරන්න කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? B. B කියලා කියන්නේ මොකක්ද? මේ ප්‍රතිපායන රේඛා අනුක්‍රමණය. ඉතින් මේ අනුක්‍රමණය සමානයි නේද මේකේ උඩට යන ප්‍රමාණය බෙදීම තිරස්ස යන ප්‍රමාණය 12 බෙදීම 5. 12 බෙදීම 5 ගත්තොත් අපිට එන්නේ කීය? 2.4යි. right? ඒතර එහෙනම් අපේ නිවැරදි උත්තරේ B 35. මේ 35 අපිට ප්‍රකාශ කරනවා ප්‍රතිපායන විශ්ලේෂණය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකන්න. right? x මත y ප්‍රතිපායන සංගුණකයේ ධන නම් ඒ කියන්නේ මේ කතා කරපු b ධන උත්තරයක් නම් x සහ y කියන විචල්‍යයන් දෙක අතර සහසම්බන්ධතා සංගුණකයේ ධන වේ. ඒ කියන්නේ b විශාලයි බිඳුව නම් මේකට ධන කියලා කියන්නේ ආරුත් ධන. මේක ඇවිල්ලා නිවැරදි ප්‍රකාශයක්. ඒක නිවැරදි වෙන්නේ කොහොමද? දැන් මේ වගේ එකක් නේ. ඉතින් ඔයාලට පේනවා මේ b ධනයි කියලා කියන්නේ අනුක්‍රමණයේ ධන. ඒ කියන්නේ මෙහෙට එකක් කරනකොට යන්න ඕනේ උඩට. b ඍණ නම් මෙහෙට එකක් කරනකොට නැවත රේඛාව හම්බෙන්න යන්න ඕනේ පල්ලහැට. එතකොට ඔයාලට පේනවා මේකේ මේ පැත්තේ විචල්‍ය තිරස් අක්ෂයේ තියෙන විචල්‍ය වැඩි කරනකොට පරායත්ත විචල්‍ය අඩු වෙනවා. එක විචල්‍යයක් වැඩි කරනකොට අනිත් විචල්‍ය අඩු වෙනවා නම් ඒ දෙක අතර තියෙන්නේ මොකක්ද? ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන්නේ. ධන සහ සම්බන්ධතාවයක් නම් x වැඩි කරනකොට y කියන එකත් වැඩි වෙන්න ඕනේ. එවනම් මේක එන්න ඕනේ ඒක හරිය. සරලරේඛීය ප්‍රතිපායනයේදී නිරණ සංගුණකය සහ සම්බන්ධතා සංගුණකයේහි වර්ගයට සමාන වේ. ඒකත් හරිය. ඒතකොට එකත් හරිය දෙකත් හරිය. x සහ y යන විචල්‍යයන් දෙක අතර සහසම්බන්ධතා සංගුණකයේහි අගේ ශූන්‍ය වූ අවස්ථාවක විචල්‍යයන් දෙක අතර රේඛීය නොවන සහසම්බන්ධතා තිබිය හැක. ඕක හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ විචල්‍යයන් දෙකක් අතර සහසම්බන්ධතා සංගුණකයේ බිඳුවක් නම් මම හිතන්නේ අපිට අදාළ පොත්වලත් ප්‍රකාශ කරලා තිනවා මේ විචල්‍යයන් දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේක x මේක y නම් කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා කියන්නේ මේ අපිලිවලකට අවකාශයේ පුරා විචල්‍යයන් දෙකට අනුරූප තොරතුරු වල විසිරිත සටහන විහිදලා තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ විචල්‍යයන් දෙක අතර කිසිම ආකාරයක සම්බන්ධතාවයක් නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම වෙන්නත් පුළුවන්. රේඛීය නොවන සහ සම්බන්ධතා මේවා අපේ පරණ සිලබස් වල අහලා තියෙනවා.
රේඛීය නොවන සහ සම්බන්ධතා මට මතක හැටියට එක විභාගයක් තමයි 2008 ජූලි. රේඛීය නොවන. එහෙම නැත්නම් අරේඛීය. එහෙම නැත්නම් නිරේඛීය. සහසම්බන්ධතා තියෙන්න පුළුවන්. කියන්නේ මෙන්න මෙහෙම ඒවා තියෙන්න පුළුවන්. මේක ගත්තොත් විචල්යන් මේ විදිහට පිටනවා නම් අපිට කියන්න පුළුවන් ද විචල්යන් දෙක අතර x සහ y කියන විචල්යන් දෙක අතර සම්බන්ධතාවයක් නැහැ කියලා. එහෙම නැත්නම් මෙහෙම එනවා. එහෙම නැත්නම් මෙහෙම යනවා. රයිට්? ඒත් තියෙන විචල්යන් අතර සම්බන්ධතා. හැබැයි ඒ සම්බන්ධතා රේඛීය නැහැ. ඉතින් මේ r වලින් සහසම්බන්ධතා සංගුණකයේ r වලින් මනින්නේ මොකද්ද? විචල්යන් දෙකක් අතර තියෙන සරල රේඛීය සම්බන්ධතාවය තමයි. r බිඳුව නම් අපි කියන්නේ මොකද්ද? විචල්යන් දෙක අතර කිසිම ආකාරයක සරල රේඛීය සම්බන්ධතාවයක් නැහැ කියන එක තමයි කියන්නේ. කිසිම ආකාරයක සම්බන්ධතාවයක් නැහැ කියන්න බෑ. ඒ මොකද මේ වගේ සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තුන්වෙනි ප්‍රකාශය කියන්නේ x සහ y යන විචල්යන් දෙක අතර සහසම්බන්ධතා සංගුණකයේ ශූන්‍ය වූ විට. ඒ කියන්නේ r බිඳු වුණාම විචල්යන් දෙක අතර රේඛීය නොවන සහසම්බන්ධතා තිබිය හැක. ඒක හරිය. එතකොට එකත් හරි දෙකත් හරි තුනත් හරි. ඒ කියන්නේ 1 2 සහ 3 සියල්ල. ඒ නිසා නිවැරදි උත්තරේ D. ඊට පස්සේ ඔන්න එනවා අපේ ජනප්‍රිය මාතෘකාවක් සම්භාවිතාවය. රයිට්? 36. තිස් 6 වෙනි එක ගත්තොත් 36 වෙනි එකේ ඉතින් පොඩ්ඩක් හදන්න ඕනේ. මේවා ටිකක් කල්පනා කරන්න ඕනේ. 36 කියනවා A සහ B අනු PA සමානයි P1. ඒ කියන්නේ A කියන සිද්ධියේ සම්භාවිතාවය මේ PA වලින් නිරූපණය කරන්නේ ඒක සමානයිලු P1ට. PB සමානයි P2ටලු. B කියන සිද්ධියේ සම්භාවිතාවය සමානයිලු P2ට. right ඊට පස්සේ P A ඡේදන B. ඒ ඡේදනය කියන්නේ මොකද්ද? සහ කියන එක. A සහ B කියන දෙකම සිදුවීමේ සම්භාවිතාවයේ සමානයිලු P3ට. සහිත ඕනෑම සිද්ධි දෙකක් නම් අපි ගහනවා A මේලය ඊළඟට තියෙන්නේ ඒ අනුපූරකයේ ඡේදනය B. right මෙන්න මේ කියන සිද්ධියේ සම්භාවිතාවය මොකක්ද කියලා අහන්නේ. A union A complement intersection B. right ඒකේ සම්භාවිතාවය අහන්න probability of A union A intersection A complement intersection B. ඉතින් ඕක මොකක්ද කියලා බලන්න ඉතින් අපි වෙන් රූප සටහනක් හදමු. right ඉතින් වෙන් රූප සටහනක මේ තොරතුරු ටික අපි දාමු මේ විදියට. මෙන්න PA සමානයි P1. මෙන්න PB සමානයි P2. මෙන්න PA ඡේදන B මේක සමානයි P3. හරි. එතකොට මේක P3 නම් මේ මුළු එක P1 නම් මෙතන තියෙන කීයද? P1 රින P3. මෙතන තියෙන්නේ මුළු එක P2 මෙතන තියෙනවා නම් P3 මේකයි ලෝකත් P2 රින P3. හරි. ඒතර මේක බලන්න ඔයා මොකද කරන්නේ මේ වෙන් රූප සටහනක් ඇදලා බලන්න. ඉතින් වෙන් රූප සටහන් වලත් රයිට් අර අපි එකතු කරන්න කලින් වරහන් තියෙනවා නම් ඕනෑම ගණිතමය ප්‍රකාශනයක අපි වරහනනේ අපි ඉස්සෙල්ලා සුරු කරන්නේ. ඉතින් මේකෙත් බලන්න මේක A මේක B. වරහන ඉස්සලා සුරු කරන්න. ඒ අනුපූරකය කියලා කියන්නේ මොකද්ද? ඒට අයිති නැති සර්වත්‍ර කුලකේ ඉතුරු කැලල. මේක තමයි මම මේ අඳුරු කරන්නේ. ඒ අනුපූරකය නිරූපණය කරන්නේ ඒට අයිති නැති සර්වත්‍ර කුලකයේ ඍජුකෝණාශ්‍රය තුල තියෙන සෙසු ප්‍රදේශ. ඡේදනය B. ඡේදනය B කියලා ගත්තොත් මේකත් එක්ක ඡේදනය ගන්න බෑ. මෙන්න B. ඡේදනය නම් පාට දෙකම තියෙන්න ඕනේ.
පොදු ප්‍රදේශය වෙන්න ඕන. පොදු ප්‍රදේශය මේලේ නම් තනි පාට එකයි තනි පාට සහ පාට දෙකම. රයිට්. මේලේ කියලා ගත්තොත් මේ පාට කරලා නැති ප්‍රදේශය හැර ඉතුරු ටික ඔක්කොම මේලේ. ඡේදනය ගත්තොත් දෙකටම පොදු ප්‍රදේශය. එහෙනම් ඡේදනය ගත්තොත් මෙහෙම නේද? මේ දෙකම තියෙන්නේ මෙන්න මේ කැලේනේ. මේක A මේක B නම් මේක තමයි ඒ අනුපූරකයේ ඡේදනයේ B කියලා කියන්නේ මේක. ඊට පස්සේ මේක තියෙන්නේ ඒත් එක්ක මේලේ ගන්නනේ. ඒත් එක්ක මේලේ ගන්නවට මොකද වෙන්නේ? A කියලා කියන්නේ මේක. ඒත් එක්ක මේලේ ගත්තාම ඔයාලට සම්පූර්ණ A මේලේ B කියන කාවරණය වෙනවනේ. A මේලේ B. ඉතින් මේකේ A මේලේ B වල සම්භාවිතාව වෙන්නේ මොකද්ද? A මේලේ B වල සම්භාවිතාව වෙන්නේ මෙතන ඉඳන් මෙතනට එක්කව කරන්න ඕනේ. ඒතර අපි ඉතින් ඔක්කොම ටික ලිව්වොත් අපිට එන්නේ P1 රින P3 P1 රින P3 ධන P3 ධන P2 රින P3. අතර මේ රින P3යි මේ ධන P3යි කැපිලා යනවනේ. ඒතර එන්නේ P1 ධන P2 රින P3. එහෙම උත්තරයක් අපිට තියෙනවා E වල. ඒ නිසා නිවැරදි උත්තරේ A. 36ට 37 ගන්න බලන්න. 37 ගත්තොත් සම්භාවිතා ටිකක් ඉතින් අමාරුයි ආ. ඊළඟට අහනවා මේ 37 අහනවා A ඡේදන B සමානයි භාගයයි. P A 37 A ඡේදන P A ඡේදන B සමානයි භාගයයි. right? ඊට පස්සේ A අනුපූරකයේ ඡේදනයේ B අනුපූරකය. ඔයා දන්නවා මේකම සමානයි කියලා මොකටද? සම්භාවිතාව තීරි වලට ඉගෙන ගන්න ඇති මේ දෙකට වෙන වෙනම අනුපූරක දාලා මැද්ද ඡේදනයේ තියෙන එක මේලේ කරා නම් මේලේ කළා එළියෙන් අනුපූරක දාපු එකට සමානයි. රයිට්. ඕනනම් වෙන රූප සටහනක් ඇඳලා සනාථ කරගෙන බලන්න. රයිට්. ඕක සමානයි. ඕක උත්තරේ 3න් 1යි. රයිට්. මේක ඇත්තටම නිරූපණය කරන්න මොකද්ද? ඔයා දන්නවා A මේලේ B කියලා කියන්නේ නම් මේක. මේ තියෙන්නේ A මේලේ B මේ කැල්ල. ඒක අනුපූරකය කියලා කියන්නේ මේ කැල්ල. මේ එළියේ රවුන්ඩ් එකට එළියේ තියෙන සම්භාවිතාවයන්ගේ එකතුව සමානයි 3න් 1 කියන එක තමයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ අපිට කියනවා PA සමානයි PB සමානයි කියලා. PA වලගේයි PB වලගේයි සමානයි මේක සමානයි K වලට. right? සහිත සිද්ධි දෙකක් නම් කේහි අගේ වන්නේ. කේවල අගේ කීයද කියලා අහන්න. ඉතින් කේවල අගේ හොයන්න ඉතින් අපි දාගව පාට පොඩි වෙන රූප සටහන. මේ පැහැදිලි කරන්න මම වෙන රූප සටහන දානවා. A ඡේදන B සමානයි 2න් 1යි. right? මේක එළියේ තියෙන කීයද? 3න් 1යි. මේක A මේක B right? ඊට පස්සේ PA සමානයි K නේ. PA සමානයි K කියලා කියන්නේ මේ A කියන රවුම ඇතුලේ K. එහෙනම් මේ කැලේ තියෙන මොකක්ද? K රින භාගයක් නේද තියෙන්නේ. මේ කැලෙන් මේ මම මේ කොළ පාට එක දාපු කැලෙන් නිරූපණය කරන්න මොකද්ද? A වලට පමණක් අයිති ප්‍රදේශය. ඒකට මේ ඡේදන ප්‍රදේශයේ සම්භාවිතා එක්කව කරාම ඍණ භාගයේ ධන භාගයේ කැපිලා ගිහිල්ලා උත්තරේ K. PA සමානයි K නේ. PB සමානයි K. ඒ නිසා මේ කැලේ තියෙන මොකද්ද? K ඍණ භාගය. right? ඉතින් ඔයා කේවල වටිනාකම හොයන්න ඔයා මොකද කරන්න තියෙන්නේ? ඔය කොටුව ඇතුලේ තියෙන්නේ නියඳි අවකාශයනේ. නියඳි අවකාශයේ සම්භාවිතා එකයි. සම්භාවිතා යටතේ අපි දන්නවා නියඳි අවකාශයේ සම්භාවිතා එකයි. ඉතින් ඔය ටික ඔක්කොම එක්කහු කරලා එකට සමාන කරන්නේ.
ඉතින් මේ ටික ගත්තොත් අපි ඕන මෙහෙම ලියමුකෝ කේරින භාගය ධන භාගය. ඕන මේක ඍණ භාගය ධන භාගය කේ කියලා දාගෙන තිබ්බා. ධන මේ පැත්තේ යනවා කේරින භාගය. ධන 3න් 1 සමානයි 1ට. ඍණ භාගය ධන භාගය කැපිලා යනවනේ. කේ ධන කේ කියලා කියන්නේ 2යි කේ 2යි කේ සමානයි 1 ධන භාගය ඍණ 3න් 1. ඉතින් කැල්කියුලේටරෙන් භාග සංඛ්‍යා සුළු කරන්න අපි දන්නවනේ. රයිට් සුළු කරොත් අපිට එනවා 1 ධන භාගය 1 බෙදීම 2 ඍණ 1 ඒ වල b බෙදීම c3. මේක සුළු කරාම අපිට එනවා 1යි 6න් 1යි. ඒක විෂම භාග කරොත් කැල්ලකෙන්ම 7 බෙදීම 6යි. ඉතින් ගණකයන්ත්‍රයෙන් ඒ ටික කරගන්න පුළුවන්. එවනම් කී සමානයි කීයද? 7 බෙදීම 6 බෙදන්න 2කින්. ඒතර වැඩෙනවා 7 බෙදීම 12. ඉතින් 7 බෙදීම 12 තියෙනවා අපේ B වල. 38 38 ගත්තොත් 38 ප්‍රකාශ කරනවා මිනිසුන් තිදෙනෙක් ඉලක්කයට විදීමේ සම්භාවිතා පිළිවෙලින් කියලා සම්භාවිතා ගැන තුනක් දීලා තියෙනවා. right වාට දීලා තියෙනවා මේ මිනිසුන් තිදෙනෙක් ඉලක්කයට විදීමේ සම්භාවිතා පිළිවෙලින් 3න් 1යි 4න් 1යි 6න් 1යි. එක් පුද්ගලයා ඉලක්කයේ දෙසට වතාවක් විදින්නේ නම් ඔවුන්ගෙන් එක් අයෙකු හරියටම ඉලක්කයට විදීමේ සම්භාවිතාව වන්නේ කියලා. ඉතින් මේක ස්වායත්ත සිද්ධියේ තියෙන දැන් එක්කෙනෙක් විදිනවා ඉලක්කයට. ඒක ඉලක්කයට වැදුනද නැද්ද කියන එක මත ඊළඟ එක්කෙනා විදින එක ඉලක්කයට වදිනවද නැද්ද කියන එක රඳා පවතිනවද? නෑ මේවා එකිනෙකට ස්වායත්තයි. ඉතින් ඔයාලට පුළුවන් මේ හොඳ රුක්සටහනක් අදින්න. පළවෙනි එක්කෙනා ඒ කියලා ගත්තොත් ඒ ඉලක්කයට විදිනවා ඉලක්කයට විදින් නැත්තම් ඒ ඩෑෂ් වයිදි සංකේතයක් දාගත්ත මේවා ඉතින් MCQ නේ. ඉතින් එහෙම ලියලිය අපි කරන්නේ නෑනේ. මේකත් මම මෙහෙම කරන්න ඔයාලට පැහැදිලි වෙන්න. ඊට පස්සේ ගන්නවා B. B කියන එක්කෙනා ඉලක්කයට විදිනවා ඉලක්කයට විදින්නේ නෑ. B කියන එක්කෙනා විදිනවා විදින්නේ නෑ. හරියට නිකන් කාසියක් 3 වතාවක් උඩ දානවා වගේ වැඩක් ඊට පස්සේ C විදිනවා විදින්නේ නෑ. C විදිනවා විදින්නේ නෑ. C ඉලක්කයට විදිනවා විදින්නේ නෑ. C ඉලක්කයට විදිනවා විදින්නේ නෑ. ඉතින් අපිට කියනවනේ මේ තුන් දෙනා අතරින් එක් අයෙකු හරියටම ඉලක්කයට විදීමේ සම්භාවිතාව වන්නේ. ඒක නෑනේ අපි දන්නවා නියඳි අවකාශය ගත්තොත් ABC ABC වලින් නිරූපණය කරන්න මොකක්ද? Aත් විදිනවා ඉලක්කයට Bත් විදිනවා ඉලක්කයට Cත් විදිනවා තුන් දෙනාම ඉලක්කයට විදලා. එහෙම වෙන්න බෑ. මේක හැටියට කියන්න ඕන ඔවුන්ගෙන් එක් අයෙක්. එක් අයෙකු හරියට මේක ගත්තොත් ABC dash මේකත් වැඩක් නෑ. මොකද දෙන්නෙක් විදිනවා එක්කෙනා ඉලක්කයට විදින්නේ නැත්තේ. මේක ගත්තොත් A B dash C ඒත් A හා C ඉලක්කයට විදිනවා. මේක ගත්තොත් නම් හරිනේ. A B dash C dash මේකේ ඉලක්කයට විදින්නේ A විතරයි. B විදින්නෙත් නෑ C විදින්නෙත් නෑ. එච්චරද නෑ තව තියෙනවා. A dash B C ඊට පස්සේ A dash B C dash A dash B dash C A dash B dash C dash මේක ගත්තොත් මේක හරි. එක්කෙනා ඉලක්කයට විදින්න මේක හරි මේක ගත්තොත් දෙන්නෙක් විදිනවා මේක ගත්තොත් එක්කෙනා විදින්න B විතරයි මෙතන B විතරයි මෙතන A විතරයි මෙතන C විතරයි මේ තුන විතරයි ඉන්නේ. ඉතින් අපි දන්නවා රුක්සටහනක අතු දිගේ සම්භාවිතා ගැන මොකද කරන්න ඕනේ? ಗುಣ කරන්න ඕනේ කියන එක අපි දන්නවනේ. ඉතින් මේකේ A විදීමේ සම්භාවිතා කීයද? 3න් 1යි. B විදීමේ සම්භාවිතාවේ 4න් 1යි. C විදීමේ සම්භාවිතා 6න් 1යි. එහෙනම් මේ සම්භාවිතාවෙන් මොකද? A විදිනවා. එවනම් 3න් 1යි. B විදින්නේ නෑනේ. විදින්නේ නැත්තම් මේක. ඒක ඇවිල්ලා 4න් 3යි. අපි දන්නවා මේකයි දෙක එක්කව කරාම එකක් එන්න ඕනේ. මෙතන 4න් 3යි. C විදින්නේ නැත්තම් විදිනවා නම් 6න් 1යි විදින්නේ නැත්තම් 6න් 5යි. මේක ගත්තොත් A විදින්නේ නැහැ. එහෙනම් 3න් 2යි. B විදිනවා 4න් 1යි. C විදින්නේ නැහැ 6න් 5යි. මේක ගත්තොත් A විදින්නේ නැහැ 3න් 2යි. B විදින්නේ නැහැ
4න් 3යි C විදිනවා 6න් 1යි. ඉතින් මේවා ඔය කැල්කියුලේටරේ පාවිච්චි කරන්න ඕනෙත් නැහැ නේ. මෙතන ඔක්කොගෙම හරය සමානයිනේ. 12ක් 72යි. මේකත් 72යි. මේකත් 72යි. එතකොට ලවයන් ටික එක්කව කරන්න හරි. මෙතන 15යි, මෙතන 10යි, මෙතන 6යි. 25යි 31යි. 31 බෙදීම 72යි. 31 බෙදීම 72යි කියන්නේ නිවැරදි උත්තරේ C. right. ඒ ජනප්‍රිය සම්භාවිතාවෙන් ගණන් කීපයක් තව ඉස්සරහට තව ගණන් එනවා. ඊට පස්සේ තවත් ජනප්‍රිය මාතෘකාවක් ප්‍රමත ව්‍යාප්තිය 39. ප්‍රමත ව්‍යාප්තිය තමයි මේ සංඛ්‍යානයේදී මුණ ගැහෙන වැදගත්ම සම්භාවිතා ව්‍යාප්තිය. අපේ විෂය නිර්දේශයේ තියෙන මධ්‍ය සීමා ප්‍රමේය කියලා. මධ්‍ය සීමා ප්‍රමේයෙන් කියන්නේ මොකක්ද? අපි විශාල නියතියක් තෝරගත්තොත් ඕනෑම සංගහනයකින් ප්‍රමත වෙන්න ඕනේ නැහැ. මොනවා හරි සංගහනයකින් අපි නියතිතරම 30ට වඩා වැඩි එකක් තෝරගත්තොත් නියති මධ්‍යන්නේ නියතුම් ව්‍යාප්තිය ආසන්න වශයෙන් ප්‍රමත ව්‍යාප්තියක පිරිනවයි කියන්නේ මධ්‍ය සීමා ප්‍රමේය. මේකේ ඊළඟට කියනවා 40 වෙනි ගානේ ප්‍රකාශ කරනවා මෙහෙම මේ 40 අපි 39 නේ මධ්‍යන්නේ 3 සහ සම්මත අපගමන 5ක් සහිතව x ප්‍රමතව ව්‍යාප්ත වේ. ඒතර අපි සංකේතවත් කරන්නේ මෙහෙමනේ x කියන එක ව්‍යාප්ත වෙනවා normal distribution එකක right ඒ normal distribution එකේ මධ්‍යන්නේ 3යි සම්මත අපගමනයේ 0.5යි. ඒතර අපි සාමාන්‍ය ලියන්නේ මේ සම්මත අපගමනයේ විචලතාවයෙන් අපි ලියන්නේ 0.5 වර්ගය වන ප්‍රමත ව්‍යාප්තියක ව්‍යාප්ත වේ. නම් සහ මේක දීලා තිනවා මේ ඒතර ප්‍රමත ව්‍යාප්තියක් නම් අපේ රූප සරහන මේකනේ ගන්ටාරයක හැඩයට අපි අඳින්නේ බෙල් ෂේප් එකනේ. මේකේ තියෙන්නේ x. උසින් වැඩිම ලක්ෂයට අනුරූපව මධ්‍යන්නේ තියෙන්න ඕනේ කීයද? 3යි. right? 3 සහ c අතර x 3 සහ c අතර මෙතන තමයි c තියෙන්නේ. මේ දෙක අතර පිහිටීමේ සම්භාවිතාවය ගත්තොත් ඒ සම්භාවිතාවයේ 0.4656. right? අපෙන් අහනවා c වල ගෙවන්නේ මොකක්ද කියලා. ඒත් ඔයා දන්නවා අපි සම්මතකృత විචල්‍ය අපි හොයාගන්න එපැයි. ඒතර අපිට එන්නේ කීයද සම්මතකృత විචල්‍ය. එහෙම නැත්නම් z ස්කෝර් එක ගණනය කරන්නේ කොහොමද? z සමානයි x ඍණ mu බෙදීම සිග්මා. ඒතර මේකට අපි ආදේශ කරොත් x කියන්නේ මේ c වලගේ නෑනේ ඒක c ඍණ mu. mu කියන සංකේතය නිරූපණය කරන්නේ මධ්‍යන්නේ 3යි. සිග්මා වලින් නිරූපණය කරන්නේ සම්මත අපගමනයේ 0.5යි. හැබැයි අපි z දන්නේ නැහැ. z කියලා කියන්නේ මොකද්ද? මේ c වලට අනුරූප සම්මත ප්‍රමත ව්‍යාප්තියගේ. તો සම්මත ප්‍රමත ව්‍යාප්තිය කියලා කියන්නේ මොකද්ද? ඒක ඒ ප්‍රමත ව්‍යාප්තිය විතරක් අපි සංකේතවත් කරන්නේ z වලින්. z normal ඒක විශේෂත්වය මොකද්ද? වෙන ප්‍රමත ව්‍යාප්තීන් අතර සම්මත ප්‍රමත ව්‍යාප්තියේ මොකද්ද තියෙන විශේෂත්වය? මධ්‍යන්නේ බිඳුවයි විචලතාවයේ 1යි. මධ්‍යන්නේ බිඳුවයි විචලතාවයේ 1යි. විචලතාවයක හන්ද සම්මත අපගමනයත් 1යි. මේකේ මේ දෙක අතර ශ්‍රේෂ්ඨ ඵලයත් මේක මධ්‍යන්නේ බිඳුව හන්ද උසින් වැඩිම ලක්ෂයට අනුරූපව බිඳුවයි. මෙතන z කියලා ගත්තොත් මේ දෙක අතර ශ්‍රේෂ්ඨ ඵලය 0.4656. මේ ශ්‍රේෂ්ඨ ඵල දෙක සමානයි. ශ්‍රේෂ්ඨ ඵල දෙක සමානයි කියන්නේ සම්භාවිතාවයන් දෙක සමානයි. එහෙමනම් ඔයාට හම් වෙන මේ වගු පොතේ සම්මත ප්‍රමත ව්‍යාප්තිය වගුවට පෙරලන්න පිටු අංක 17 මේ තියෙන. පිටු අංක 17. ඒ පිටු අංක 17 කෙලින්ම දෙනවා මේ දෙක අතර ශ්‍රේෂ්ඨ ඵල. ඔයාර ලඝු ගණක වගුවෙන් O level වල ප්‍රතිලඝු බලනය කළා බැලුවා වගේ ඇන්ටිලොග් බැලුවා වගේ මේකේ මැද බලන්න 0.4656 තියෙනවද කියලා. 0.4656 තියෙනවා හරියටම. ඒතර මේ පැත්තේ 1.8යි උඩට 0.4656. මේ පැත්තේ ගත්තොත් 1.8යි. උඩ ගත්තොත් 0.02යි. ඒ නිසා මෙතනගේ එන්නේ කීයද?
මේකට අනුරූපව කියන්නේ 1.82යි. ඉතින් මෙතන 1.82 කියලා දාලා මෙන්න මේ සමීකරණය විසඳන්න. 1.82 වැඩි කිරීම 0.5 කියලා කියන්නේ 0.91යි. සමානයි c ඍණ 3. ඒතර c සමානයි 3 ධන 0.91. c සමානයි 3.91. 3.91 තියෙනවා අපේ d වල තියෙනවා. right 40. ගත්තොත් 40 තියෙනවා ආයි අර වගේ ප්‍රකාශන කීපයක් ඒක දෙනවා පහත් දක්වන ප්‍රකාශ වලින් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද පළවෙනි එක දෙනවා මධ්‍ය සීමා ප්‍රමේයට අනුව දැන් අපි ටිකකට කලින් කිව්වා right මධ්‍ය සීමා ප්‍රමේයට අනුව නියතිතරම n විශාලයි කියලා කියන්නේ සාමාන්‍ය මේ හරිය කියන්නේ 30ට වඩා වැඩි නම් වන ඕනෑම ව්‍යාප්තියකට අදාළ ගැටලු ප්‍රමත ව්‍යාප්තියකට ආසන්නීකරණය කළ හැක. ඒක හරි. විශ්‍රම්භ ප්‍රාන්තර සම්බන්ධ ගැටලු වල විශ්‍රම්භ මට්ටම එකරින ඇල්ෆා මගින් නිරූපණය කරන අතර මෙහි ඇල්ෆා මගින් ගණනය කරන ප්‍රාන්තරය තුල එම පාරාමිතිකය නොපීටීමේ සම්භාවිතය ඉදිරිපත් කරයි කියන එකත් හරි. සංඝාන මධ්‍යන්නේ මිව් සඳහා විශ්‍රම්භ සීමා මිව් සඳහා විශ්‍රම්භ සීමා ගත්තොත් කොහොමද එන්නේ මේක එන්නේ නියති මධ්‍යන්නේ තර තීර විදිහටම අපි ලියමුකෝ නියති මධ්‍යන්නේ ඍණ හෝ ධන හරි ධන හෝ ඍණ හරි මෙතන ප්‍රමත ව්‍යාප්තිය නම් Z ඇල්ෆාට 2. අපි කතා කරන්නේ ප්‍රමත ව්‍යාප්තිය සම්බන්ධ වෙන ගැටලු විතරයි T කියලා ව්‍යාප්තියක් තියෙනවා ඒව සම්බන්ධ ගැටලු අපි කතා කරන්නේ නැහැ. Z ඇල්ෆාට 2 වැඩි කිරීම මෙතන තියෙන මොකද්ද? මධ්‍යන්නේ සම්මත දෝෂය. මධ්‍යන්නේ සම්මත දෝෂය කියලා කියන්නේ මොකද්ද? නියඳි මධ්‍යන්නේ නියඳුම් ව්‍යාප්තියේ සම්මත අපගමනය. මම සමීකරණයක් කරේට ගත්තොත් මේක x bar ඍණ හෝ ධන මෙතන Z ඇල්ෆාට 2 වැඩි කිරීම මධ්‍යන්නේ සම්මත දෝෂය කියලා කියන්නේ මොකක්ද සිග්මාට වර්ගමූලයෙන් ද ඔයලා ටික අනුමිතික සංඛ්‍යානයට අදාළ කොටස් ටිකක් මගින් දෙනු ලබයි කියන එකත් හරි. එතකොට එකත් හරි දෙකත් හරි තුනත් හරි එවනම් පිළිතුර D සියල්ලම හරි. 41 ආපහු සම්භාවිතය ගණනක් වැටලා තියෙන්නේ 42 තියෙනවා x මේලේ y p x මේලේ y සමානයි 6.5 p x ඡේදන y වල අනුපූරකය p x ඡේදන y වල අනුපූරකය සමානයි 3/2යි ඊට පස්සේ තියලා තියෙනවා p a අනුපූරකයේ සමානයි. p a අනුපූරකයේ සමානයි භාගයයි. සහිත සිද්ධීන් දෙකක් නම් x y අන්ෝන්‍ය වශයෙන් බහිස්කාර ව කියලා කියන්නේ අන්ෝන්‍ය වශයෙන් බහිස්කාරයි මියුචුවලි එක්ස්ක්ලූසිව් කියන එක කියන්නේ ඊළඟට x y පරායත්ත වේ කියලා කියන්නේ ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට්ස් කියන එක c වල කියන්නේ ස්වායත්තයි කියන එක ඉන්ඩිපෙන්ඩන්ට් කියන එක අනිකේ p a given b එහෙම නැත්නම් b සිදුව ඇති අවස්ථාවක a සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතය 3/2යි. ඉතින් මේවා ගණන් ජනප්‍රිය ගණන්. ඉතින් සාමාන්‍ය මේවා එක්කෝ අන්ෝන්‍ය වශයෙන් බොහෝ විට එක්කෝ අන්ෝන්‍ය වශයෙන් බහිස්කාරයි එහෙම නැත්නම් ස්වායත්තයි. ඒවා තමයි ජනප්‍රිය. ඉතින් ජනප්‍රියව බලලා හරියන්නේ නැත්නම් වෙන එකට යන්න. ඒතර මම ගන්නද ඉස්සෙල්ලම මේ අන්ෝන්‍ය වශයෙන් බහිස්කාර නම් මොකද්ද කොන්දේසිය? අන්ෝන්‍ය වශයෙන් බහිස්කාර නම් ඡේදනය සමානයි බිඳුවයි. අන්ෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධීන් කියලා කියන්නේ මොකද්ද? සිද්ධීන් දෙකම එකපාර වෙන්නේ නැත්නම් අන්ෝන්‍ය වශයෙන් බහිස්කාරයි.
ස්වායත්තයි කියලා කියන්නේ මොකක්ද? ස්වායත්ත නම් මොකක්ද එන්නේ? p x ඡේදන y කියන එක සමානයි වෙන වෙනම එම සිද්ධීන් වල සම්භාවිතාවල ගුණිතයට p x වැඩි කිරීම p y. හැදෙක අනෝන වශයෙන් බහිෂ්කාරද කියලා බලන්න ඔයා x ඡේදන y බිඳුවද කියලා බලමුද? දැන් මෙතනින් මම පටන් ගන්නවා. මෙතනින් පටන් ගත්තොත් මේ අපි දන්නවනේ කිසියම් සිද්ධියක් සිදු නොවීමේ සම්භාවිතාවයේ සමානයි එකරින ඒ සිදුවීමේ සම්භාවිතාවය කියන එක අපි දන්නවා. අනුපූරක සිද්ධියේ සම්භාවිතාවය සමානයි එකරින ඒ අනුපූරක වෙන p ය. එහෙනම් මෙතන p x ඡේදන y වල අනුපූරකය කියලා කියන්නේ මොකක්ද? එකරින p x ඡේදන y. මේකේ අනුපූරකයේ සමානයි 3න් 2ක් නේ. සමානයි එකරින p x ඡේදන y. මේකේනවා p x ඡේදන y සමානයි කියලා එකරින 3න් 2 එකරින 3න් 2 කියලා කියන්නේ කීයද? 3න් 1යි. x ඡේදන y සමානයි මෙච්චරයි. රයිට්? එතකොට x ඡේදන y වල උත්තරේ බිඳුව නෙවෙයිනේ. මේක අසමානයි බිඳුවට. අසමානයි බිඳුව නම් අනෝන වශයෙන් බහිෂ්කාර නොවේ. අනෝන වශයෙන් බහිෂ්කාර නම් බිඳුවයි. බිඳුවට අසමාන හන්ද අනෝන වශයෙන් බහිෂ්කාර නැහැ. එහෙනම් අපි ඊළඟට බලමු මේ පරායත්ත කතාව පැත්තක තියලා ස්වායත්තද කියලා බලමු. ස්වායත්ත නම් මේ කොන්දේසිය තෘප්ත කරන්න ඕනේ. ඉතින් මේ කොන්දේසිය තෘප්ත කරන්න අපි දැන් x ඡේදන y දන්නවා 3න් 1යි කියලා. p x දන්නෙත් නැහැ. එතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා 41 p a dash කියන එක p x dash වෙන්න ඕනේ නේද? a b එකක් නැහැ නේද? උතන තියෙන x y කියලා නේ තියෙන්නේ. රයිට්? එතකොට p x dash සමානයි භාගය නම් p x කියලා කියන්නේ කීයද? ඒකරින p x dash. එවනම් ඒකරින භාගය කියලා කියන්නේ භාගයයි. px නම් හොයාගත්තා. py හොයාගන්න බැරි වුණා තාම. py හොයාගත්තා නම් බලන්න පුළුවන් මේකයි වැඩි කරාම ඡේදනය එනවද කියලා. එනවනම් ස්වායත්තය. ඒ සඳහා පාවිච්චි කරනවා මේක. px වේලේ y. තම සම්භාවිතා සාධාරණ සම්භාවිතා ආකලන නියමය. general addition rule of probability. මේකේ x ඡේදන y කියන එක දන්නවා 6න් 5යි කියලා. p x කියන එක දන්නවා භාගයයි කියලා. p y කියන එක දන්නේ නැත. x ඡේදන y කියන එක දන්නවා කීයද? 3න් 1යි කියලා අපි දන්නවනේ. නෝ මේක කියනවා py සමානයි කියලා 6න් 5 ඍණ භාගේ ධන 3න් 1. අර py සමානයි 6න් 5 පහ බෙදීම 6 ඍණ භාගේ 1 බෙදීම 2 ධන 1 බෙදීම 3 සුරු කරාම වටනවා 2 බෙදීම 3යි කියලා. දැන් px දන්නවා. දැන් ඔයා දන්නවනේ p x ඡේදන y සමානයි 3න් 1යි කියලා දන්නවනේ මෙතන. මේ වම් පැත්ත සමානයි 3න් 1යි. දකුණු පැත්තෙත් උත්තරේ 3න් 1ක් නම් සිද්ධීන් දෙක මොකද වෙන්න ඕනේ? එකිනෙකට ස්වායත්ත වෙන්න ඕනේ, ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ. ඒතර px අපිට දකුණු පැත්ත සමානයි px වැඩි කිරීම py. px කියලා කියන්නේ කීයද? භාගයයි. py කියලා කියන්නේ කීයද? 3න් 2යි. ඒතර මේ දෙකට වේදේ කැපිලා ගිහිල්ලා දකුණු පැත්තේ උත්තරේ 3න් 1යි. වම් පැත්තේ උත්තරේ 3න් 1යි දකුණු පැත්තේ උත්තරේ 3න් 1යි. ඒ කියන්නේ වම් පැත්ත සමානයි දකුණු පැත්ත. ඒ කියන්නේ මේ කොන්දේසිය තෘප්ත කරනවා. මේ කොන්දේසිය තෘප්ත කරනවා නම් සිද්ධි දෙක මොකද වෙන්න ඕනේ? ස්වායත්ත වෙන්න ඕනේ. ඒ නිසා නිවැරදි උත්තරේ C. 41ට නිවැරදි උත්තරේ C.
රයිට් ඊට පස්සේ 42 ඇවිල්ලා කාල ශ්‍රේණි ගානක් right 42 වෙනි ගාන ගත්තොත් 42 කියන්නේ මොකක්ද 15 24 21 33 42 right එතකොට කාල ශ්‍රේණි ගණන් වල අපි දා ගන්න ඕනේ y කියලා පරායත්ත විචල්ලේ කාලයේ අගයන් ටිකක් දීලා නැහැ මොන හරි අගයන් ටිකක් තියෙනවා 15යි 24යි 21යි 33යි 42යි right අගයන්ට අනුරූප මාත්‍රයේ 3 වන චල මධ්‍යක අගයන් වන්නේ. ඉතින් අපි දන්නවනේ මාත්‍රයේ 3 වන චල මධ්‍යක අගයන් ගන්න එක මොකක්ද? 3 අපි તો වර්ෂ කියලා. වර්ෂ චල මධ්‍යක අගයන්. right? මෙන්න මේ 3 එක්කව කළා අපි කෙලින්ම 3ෙන් බෙදමු 3ෙන් බෙදලා මෙතනට දාමු. අපි මේක හොයනවා 3 චල එකතුව කියලා හොයලා ඊට පස්සේ 3ෙන් බෙදනවානේ අපි එක දෙකම එකපාර කරමුකෝ MCQ එකක් නේ මේ 3 එක්කව කරලා 3ෙන් බෙදලා මෙතනට දාන්න ඕනේ මේ 3 එක්කව කරලා 3ෙන් බෙදලා මෙතනට දාන්න ඕනේ රයිට් ඉතින් දාන දන වැඩක් නැහැ අගයන් වටිනාකම් තුනනේ අපෙන් අහන්නේ නේ ඒතර පළවෙනි එක ගත්තොත් 15යි 24යි 21යි එක්කව කරොත් 60යි 3ෙන් බෙදුවොත් 20යි නේ. ඉතින් බලන්න ටක් ගාලා 20 ඒවා තියෙන අම්මෝ ඔක්කොම ඒවා හතරෙම තියෙන 20 ඒවා. ඒ කියන්නේ තව ඉදිරියට ගණනය කරන්න වෙනවා. ඊළඟ ගත්තොත් 24යි 21යි 24යි 21යි 33යි. එක්කව කරොත් 78යි 3ෙන් බෙදුවොත් අපිට එන්නේ කීයද 26යි. බලන්න 26 තියෙනවද කියලා ඊළඟට. 26 තියෙනවා 26 තියෙන එකයි තියෙන්නේ. 26 තියෙන එකක් තියෙනවා නම් උත්තරේ A. අනිත් එක අපි හොයන්න ඕනෙත් නැහැ. MCQ කියන්නේ එහෙම තමයි හදලා බලන්න හදලා බැලුවාම උත්තර මොන හරි අගයන් තුනක් හොයන්න තියෙනවා පළවෙනි එක හරිනම් පළවෙනි එකේ උත්තරේ වෙන කොහෙවත් ඇත්තෙත් නැත්නම් ඒක තමයි උත්තරේ right ඒ නිසා නිවැරදි පිළිතුර තියෙන්නේ ඒ වල ඊට පස්සේ 43 කියනවා ඍතුමය චලන කෙරෙහි බලපාන කරුණක් විය හැක්කේ දැන් අපි දන්නවා කාල ශ්‍රේණියක වෙනස් වීම වලට බලපාන ප්‍රධාන සාධක ගණනාවක් තියෙනවා. ඒ ගණනාව අපි බෙදනවා හතරකට. එකක් තමයි උපනති අනිත් එක තමයි ඍතුමය නැත්තම් ආර්තව අනිත් එක තමයි චක්‍රීය නැත්තම් චාක්‍රික අනිත් එක තමයි අක්‍රම නැත්තම් අවදි. right? ඉතින් ඔයා විභාගයට යන ඔයා දැනගන්න ඕනේ උපනතියෙන් කියන්නේ මොකද්ද? ඍතුමයකින් කියන්නේ මොකද්ද? චක්‍රීයකින් කියන්නේ මොකද්ද? අක්‍රමිකෙන් කියන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ. ඒතර ඍතුමය චලනයක් මම මෙතන තියෙන ඍතුමය චලනයන් ගැන කිව්වොත් ඍතුමය චලන කියලා කියන්නේ මොකක්ද? වර්ෂයක් හෝ වැඩිම වර්ෂයයි වර්ෂයක් හෝ වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තරවල නැවත කියන එකට අපි පාවිච්චි කරනවා පුනරාවර්තනව සිදුවන චලන වලට තමයි අපි කියන්නේ මොකද්ද? ඍතුමය චලන නැත්නම් ආර්තව චලන කියලා කියන්නේ ඒවට. දැන් උදාහරණයක් ඇටියට සෑම ජනප්‍රිය උදාහරණයක් තමයි සෑම අවුරුද්දකම අප්‍රේල් මාසය වෙනකොට මොකද වෙන්නේ? රෙදි පිළිවෙල දාමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වුම් කරනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද අන්දා කැපී පෙනෙන වර්ධනයක් පෙන්වනවා රෙදි පිළිවෙල දාමේ. right? ඉතින් මේක කියනවා මොකක්ද? ඒක තමයි ඉතින් මන් දීලා තියෙන. සෑම අප්‍රේල් මාසයකම රෙදි පිළි විකුණුම් ඉහළ යාම. right? ගිය 2020 අප්‍රේල් මාසේ නම් රෙදි පිළිවෙල දාම නම් ඉහළ ගියේ නෑ මේ COVID-19 හන්දා. right? සාමාන්‍ය තත්ත්වයේ අපිට අපි සංඛ්‍යානය කියන්නේ හැම වෙලාවෙම මේ සාමාන්‍ය තත්ත්වයටදී විශේෂිත තත්ත්වවල යටතේ නෙවෙයි විකුණුම් ඉහළ යාම ඒක තමයි ඍතුමය චලනයක් වෙන්නේ. ආතනක හටගනු ලබන ගින්නක් ගත්තොත් ගින්න කියලා කියන්නේ මේ හැම අප්‍රේල් මාසෙම ගිනි හටගන්නේ නෑනේ. ගින්නක් ඉවේ හැතේ කලාතුරකින් ඉඳ වෙලාවක ගින්නක් ඇති වෙනවා. ඒකයිල්ල අක්‍රම චලනයක්. දෙමුහුන් මෝටර රථවලට පවතින දෙමුහුන් කියලා කියන්නේ හයිබ්‍රිඩ්. මෝටර රථවලට පවතින ඉල්ලුම ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. දිව්කාලීනව බලද්දි වැඩි වෙනවා. ඒකයිල්ල මොකක්ද? උපනතියට උදාහරණයක් බෝම්බ විවරීමක් ගත්තොත්
ඒකත් ඇවිල්ලා අක්‍රම චලනයක් නිතර බෝම්බ පුපුරන්නේ නැහැ. හිටි හැටියේ පුරෝකතනය කළ නොහැකි ආකාරයට එහෙම නැත්නම් සසම්භාවී ආකාරයට ඇතිවන චලන වලට තමයි අපි කියන්නේ මොකද්ද? අක්‍රම කියලා කියන්නේ. ඒක හන්දා ඒකේ උත්තරේ උඩම තියෙනවා ඒ. ඊට පස්සේ සමාගමක අලෙවිය අගෝස්තු මාසයේ රුපියල් 60000යි. මේකත් කාලශ්‍රේණිය. රයිට් අගෝස්තුයි සැප්තැම්බරුයි කියලා මාස දෙකක් දීලා තියෙනවා. අගෝස්තු සැප්තැම්බර්. මේක ඇවිල්ලා ප්‍රශ්නාංක 44 නේ. රයිට් මාසේ 60000 සිට 65000 දක්වා වැඩි වුණාලු. 65000 දක්වා වැඩි වුණාලු සමාගමක අලෙවිය. අලෙවිය තමයි අපි S කියලා Y කියලා ගන්න මේක කාල ශ්‍රේණිය හැටියට ගන්න අලෙවිය. Y වල අගයන් දෙකක් තියලා තිනවා මාස දෙකට. ඊට පස්සේ මේ මාස දෙක සඳහා ආර්තව දර්ශක නැත්නම් ඍතුමය දර්ශක ගත්තොත් 120යි. S seasonal indices ගත්තොත් 120යි 140යි. right සැප්තැම්බර් මාසයේ අලෙවිය රුපියල් 5000කින් වැඩි වෙලා තියෙනවානේ. වැඩිවීම පිළිබඳව සමාගමේ අයිතිකරු කිසිසේත් සෑහීමකටපත් වී නැත. එම මාසය සඳහා ආර්ථව දර්ශකය අනුව මේට වඩා වැඩි අලෙවියක් බලාපොරොත්තු විය. සැප්තැම්බර් මාසය සඳහා ඔහුගේ අලෙවියෙහි ඔහුගේ ඇස්තමේන්තුගත අගය කුමක් වේද? මෙයා කොච්චරක් ඇස්තමේන්තු කරගෙන හිටියද? පුරෝගතනය කරගෙන හිටියද? නමුත් අවසානයේදී වෙලා තියෙන්නේ කීයද? 5000කින් වැඩි වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව මේ අයිතිකරු සෑයීමකටපත් වෙලා නැහැ. අපෙන් අහන්නේ අයිතිකරු අපේක්ෂා කරපු එහෙම නැත්නම් ගණනය කරපු ඇස්තමේන්තු කරපු වටිනාකම කීයද කියලා යහන්නේ. ඉතින් කාලශ්‍රේණි සම්බන්ධයෙන් අපි ගන්නේ y සමානයි t වැඩි කිරීම s කියලානේ ගන්නේ. උපනති සංරචකයේ වැඩි කිරීම ආර්ථව සංරචකයේ. ඒතර මේ අගෝස්තු මාසෙට දැම්මහම අපිට එනවා 60000යි අලෙවිය. t දන්නේ නැහැ. t දන්නේ නැහැ. s කියලා කියන්නේ 120යි. මේකෙන් ඔයාලට t හොයාගන්න පුළුවන් නේ. t සමානයි කියලා එනවා 60000 බෙදීම 120. 60000 බෙදීම 120 කියලා කියන්නේ 500යි නේ. උපනතිය හොයාගත්තා 500. දැන් දානවා සැප්තැම්බර් මාසෙට y සමානයි t වැඩි කිරීම s. ඒතර t වලගේ කීයද හොයාගත්තා 500යි s කියලා කියන්නේ 140යි. මේ දෙක වැඩි කරොත් අපිට එන්නේ කීයද? 70000යි. මේක තමයි මේ අයිතිකරු අපේක්ෂා කරපු අගේ ආර්ථව දර්ශකයක් සම්බන්ධ කරගෙන උපනතියයි ආර්ථවයි දෙක වැඩි කළා අලෙවිය පුරෝගතනය කළා 70000යි කියලා. නමුත් වැඩි වෙලා තියෙන්නේ 65000යි. එයා අපේක්ෂා කරපු අගේ තමයි අහන්නේ 70000. 70000 තියෙනවා පළවෙනි උත්තරේ A. 45 ගත්තොත් පාතස්දාන් සිද්ධි වලින් කාල ශ්‍රේණියක චක්‍රීය විචලනය හා සම්බන්ධ සිද්ධිය කුමක් වේද? චක්‍රීය කියලා කියන්නේ මොකක්ද? අපි දැන් කලින් කිව්වා ආර්ථව කියලා කියන්නේ මොකක්ද? වර්ෂයක් හෝ වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තරයක් තුල නැවත ඇති වෙන චලන. චක්‍රීය කියලා කියන්නේ මොකක්ද? වර්ෂයකට වඩා වැඩි කාල ප්‍රාන්තරවල නැවත ඇති වෙන චලන. ඉතින් බොහෝමයක් මේ දේශගුණික වෙනස් වීම ගත්තොත් ඇති වෙනවයි කියනක චක්‍රීයව ආර්ථික විද්‍යාව ව්‍යාපාර වක්‍ර කියලා කියන්නේත් ඔවට සමහරක් ලෙඩ රෝගත් ඇති වෙනවා කියලා. දැන් කියනවා මේ ලෝකේ පෝලියෝ රෝගීන් සංඛ්‍යාව ගත්තොත් සෑම අවුරුදු 10කට වතාවක්ම වැඩි වෙනවලු. රයිට්. ඉතින් හැබැයි මේ චක්‍රීය සංරචකයේ ගණනය කරන්න අමාරුයි. මොකද අවුරුදු 10කින් වැඩි වෙනවයි කියන එක බලන්න අවුරුදු 50ක 60ක දත්ත අරගෙන පුරෝගතනය කරන්න ඕනේ. ඉතින් අරකට ගණනය කිරීම කරන්න ඕනේ. ඉතින් එහෙම විශාල දත්ත ප්‍රමාණයක් පරිහරණය කරන්න අපහසු වන්දා චක්‍රීය සංරචකයත් හොයනවා අඩුයි. හොයනවා නම් හොයන්න පුළුවන්. එතකොට ඒකට උදාහරණයක් මොකක්ද? රූපවාහිනී අලෙවියෙහි සාමාන්‍ය ඉහළ යාම නෑ. ඒක ඇවිල්ලා උපනති මේක. වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මරණ අනුපාතයේ පහළ යාම. මරණ අනුපාතයේ පහළ යනවා වෛද්‍ය විද්‍යාවේ දියුණුව හන්ද. තාක්ෂණයේ දියුණුව හන්ද ජංගම දුරකථනවල අලෙවිය ඉහළ යනවා.
ඉතින් වෛද්‍ය විද්‍යාව ක්‍රමයෙන් ඒ කියන්නේ දිගු කාලීනව සලකා බලද්දී වැඩි වෙන නිසා දියුණුවක් ලබන නිසා මරණ ප්‍රමාණය අඩු වෙනවා. ඒක හරි. ඒකත් එන්නේ ඍණ උපනතියක්. එහෙම නැත්නම් උපනතියේ හීනවීමක් පෙන්වු කිරීමක් තමයි එකෙන් කරන්නේ. වැසිසහිත සබයන්නේ කුඩා ලෙවි ඉහළ යම. ඉතින් වැස්සවලුත් වහිනවනේ මේ අවුරුද්දක් ඇතුළත දෙතුන් පාරක් වහිනවනේ. ඒකත් ඇවිල්ලා ඍතුමය චලනයක්. ආර්ථික අවපාතයක් නිසා ආර්ථික කටයුතු පහළ යම. දැන් ඒව ගත්තොත් ඒව ඇවිල්ලා මේ චක්‍රීය චලනවලට එන්නේ. නැවත ඇති වෙනවා වර්ෂයකට වඩා වැඩි කාල ප්‍රාන්තරවල. 46 ගත්තොත් ප්‍රමුඛ ව්‍යාප්තියෙන් එන්නේ. 46 ගත්තොත් 46 කියනවා ප්‍රමත සංග්‍රහණයකින් තරම 100ක් වූ නියැදියක් ලබා ගන්නා ලදියා. සංග්‍රහණයේ ප්‍රමතය x normal මේක ලබා ගන්නවා නියැදි තරම 100යි. 100යි. මේ ගානෙත් උත්තරේ නෑ මං හිතන්නේ මට මතක හැටියට right. මං එන්න ටීකට කලින් හැදුවා මේක. නියැදි මධ්‍යන්නේ සහ නියැදි විචලතා පිළිවෙලින් මේ නියැදියනේ නියැදි මධ්‍යන්නයට අපි සංකේතව x bar නියැදි විචලතාවයට s වර්ගය නියැදි මධ්‍යන්නේ සහ නියැදි විචලතාව 15/16 15/16 ඒකන්ද නියැදි සම්මත අපගමනය ගත්තොත් s කියලා කියන්නේ ඔක වර්ගමූලය 4යි right සංගහන මධ්‍යන්නේ මියු සඳහා විශ්‍රම්භ ප්‍රාන්තරයේ උඩත් සීමාව වනුයේ අර මියු සඳහා විශ්‍රම්භ සීමා එන්නේ කොහොමද? නියැදි මධ්‍යන්නේ ඍණ හෝ ධන z ඇල්ෆාට 2 වැඩි කිරීම සිග්මාට වර්ගමූල එන්න. මේකේ z පාවිච්චි කරන්න පුළුවන් මේ z පාවිච්චි කරන්න පුළුවන් ව්‍යාප්තිය ප්‍රමතයි කියලා දන්නව නම් විතරයිනේ. ව්‍යාප්තිය ප්‍රමතයි කියලා ඔයා දන්නවද? කොහොමද දැනගන්නේ? දැනගන්නේ සංගහනයේ ප්‍රමත වෙන්න ඕනේ. සංගහනයේ ප්‍රමත වෙච්ච අවස්ථාවක සංගහනයේ විචලතාවය දීලා තියෙනවා නම් සිග්මා වර්ගයේ සංගහන විචලතාවයට සංකේතය සිග්මා වර්ගයේ දීලා තියෙනවා නම් නියදිතරම ලොකු වුණත් පොඩි වුණත් ව්‍යාප්තිය ප්‍රමතයි. සිග්මා වර්ගයේ මේකේ දීලා නැහැනේ. දීලා තියෙන නියදි විචලතාවය. එහෙමනම් නියදියතරම 30ට වඩා වැඩි නම් අපි මධ්‍ය සීමා ප්‍රමේය උපයෝගී කරගෙන ආසන්න වශයෙන් ප්‍රමතයි කියලා ගන්නවා. right එතකොට මේකේ ව්‍යාප්තිය ප්‍රමතය එතකොට z alpha ට 2 දාපු එක හරියා. උදාහරණේ උඩත් විශ්‍රම්භ සීමාවනේ. අර මියු සඳහා උඩත් විශ්‍රම්භ සීමාව ගත්තොත් ඔකේ ධන ලකුණ ගන්න ඕනේ. උඩත් විශ්‍රම්භ සීමාව ගත්තොත් x bar ඍණ හෝ ධන එකේ ධන එක ගන්න ඕනේ. ධන z alpha ට 2 වැඩි කිරීම සිග්මා දන්නේ නැහැ. සිග්මා දන්නේ නැත්නම් සිග්මා hat කියලා තමයි පාවිච්චි කරන්නේ. බෙදීම වර්ගමූලයෙන් මෙහි සිග්මා hat සමානයි s. සංගහන සම්මත අපගමනයේ වෙනුවට අපි යොදා ගන්නා ලක්ෂ නිමානකය. right එතකොට x bar කියලා කියන්නේ කීයද 15යි. ඍණ හෝ ධන එකේ ධනනේ උඩත් සීමාව න 95 දී විශ්‍රම්භ මට්ටම 95ක් නම් ඇල්ෆා 5යි. ඇල්ෆා 5ක් නම් ප්‍රමත ව්‍යාප්තිය මේ පැත්තේ දෙපැත්තට සමානව බෙදලා යනවනේ. එක පැත්තකට යන්නේ ඇල්ෆා බෙදීම 2යි. 2.5යි. මේ පැත්තෙත් 2.5යි. එතකොට මෙතනාගේ ගත්තොත් එයා ඉතින් කටපාඩම වගේ දැනගන්න ඕනේ 1.96 ඉන්නේ. දකුණු පැත්තේ ධන 1.96 වම් පැත්තේ ඍණ 1.96. ඉතින් මෙතන දාන්නේ 1.96. ඒක ප්‍රමත ව්‍යාප්තියේ වගු පොතෙන් පුළුවන් ඔයාට එක් කරන්න. සිග්මා hat වෙනුවට පාවිච්චි කරනවා s 4යි. වර්ගමූල n කියලා කියන්නේ කීයද? වර්ගමූල 100. වර්ගමූල 100 කියලා කියන්නේ 10. 10 බෙදීම මේක කියලා කියන්නේ 0.4යි. 1.96 වැඩි කිරීම 0.4. එතන 15 ධන
1.96 වැඩි කිරීම 0.4 0.78 එනිසා උඩත් විශ්‍රාම සීමාව වෙන්නේ 15.78 4. 15.78 උත්තරයක් ඕකේ නෑනේ නේ. ඕකේ නෑ මේ ඒක හන්දා මේ නිවැරදි උත්තරේ නැත 46ට 47 කියනවා මේ සරල රේඛීය ප්‍රතිපායන විශ්ලේෂණයේදී නිර්ණ සංගුණකය R වර්ගය right නිර්ණ සංගුණකය 0.95ක් ලෙස ලැබුණලු. පහත ප්‍රකාශනයන්ගෙන් කුමන ප්‍රකාශ නැත්නම් ප්‍රකාශයේ සත්‍ය වේද කියලා යහන්නේ. ප්‍රතිපායන ආකෘතිය 95 වාරයක් නිවැරදිව පුරෝකථනය කරයි. වැරදි. ඒක වැරදි යා. පළවෙනි ප්‍රකාශය වැරදි. දෙක තුන බලමු. දෙක ගත්තොත් වෛහි විචලනයෙන් 95ක් පමණ ප්‍රතිපායන ආකෘතියෙන් පැහැදිලි කරයි. හරි. නිර්ණ සංගුණකයෙන් කියන්නේ ඒක තමයි කියන්නේ. පරායත්ත විචලනයේ මුළු විචලනයෙන් කොපමණ ප්‍රමාණයක් ප්‍රතිපායන ආකෘතියෙන් පෙන්වනවද කියන එකයි කියන්නේ. ස්වායත්ත විචලනය නෙවෙයි යා. පරායත්ත විචලනයේ මුළු විචලනයෙන් කොච්චර ප්‍රමාණයක් ස්වායත්ත විචලනයෙන් පෙන්වනවද කියන එක නෙවෙයි කියන්නේ. නිර්ණ සංගුණකයෙන් කියන්නේ ප්‍රතිපායන ආකෘතියෙන් රිග්‍රෙෂන් මොඩල් එකෙන් කොච්චර එක්ස්ප්ලেইন කරනවද කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා එතකොට දෙක හරිය. x මත y ප්‍රතිපායන සංගුණකයේ දරණ x y අතර ප්‍රබල ධන සම්බන්ධතාවයක් පවතී. ඔව්. ප්‍රතිපායන සංගුණකයේ ධන නම් සහසම්බන්ධතා සංගුණකය ධන. ඒක ප්‍රබලයි කියලා ගත්තේ අර නිර්ණ සංගුණකයේ 95 ඒක හන්ද තුනත් හරිය. તો දෙකත් හරි තුනත් හරි ඒ උත්තරේ 2 සහ 3 පමණි. ඒක වැරදි යා. ඊළඟ එක ලේසි ගානක් වඩා වැඩි ඔගිවිය සහ වඩා අඩු ඔගිවිය ඔගිවියට නිකන් ඔහිවිය වගේ තියෙන්නේ නේද? ඔගිවිය එකිනෙක ඡේදනය වන්නේ අපි දන්නවා වඩා අඩු ඔගිවිය less than නොගයි මෙහෙම යන්නේ. more than නොගයි වඩා වැඩි ඔගිවිය යන්නේ මෙහෙම. මේ දෙක ඡේදනය වෙන්නේ මෙතනනේ. එතනට අනුරූප තිරස්සක්ෂේ මතයෙන් දෙන්නේ මොකද්ද? මධ්‍යස්ථය දෙන්නේ. ඒ නිසා මධ්‍යන්නේදී කියන එක වැරදි. කොහොමත් මධ්‍යන්නේට ජ්‍යාමිතික ක්‍රම නැහැ. මාතේදී කියන එකත් වැරදි. මධ්‍යස්ථයේදී කියන එක හරි. ඒවා ඡේදනය නොවේ කියන එකත් වැරදි. ඊළඟ 49 පාසදාන් ප්‍රකාශ අතරින් සත්‍ය නොවන ප්‍රකාශය කුමක්ද කියලා යහන්නේ. ඒ කියන්නේ අසත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා යහන්නේ නේ. පහපාපා යන සංඛ්‍යාවල සම්මත අපගමනය සම්මත එතනත් පොඩි මුද්‍රණ දෝෂයක් සම්මත අපගමනයේ ශූන්‍ය වේ. ඔබගේ අපගමනයක් නැහැනේ. හැම දත්තයක්ම එකම දත්තයක් නම් සම්මත අපගමනයේ බිඳුවයි. ඒක හන්දා ඒ හරි. 6 7 8 සංඛ්‍යාවලට එක්දාස් 7 1008 යන සංඛ්‍යාවලට සමාන සම්මත අපගමනයක් පවතී. හරි. ඒ කියන්නේ දත්ත සමූහයක හැම දත්තයකටම යම් කිසියගයක් එක්කහු කරයි කියලාවත් යම් කිසියගයක් අඩු කරයි කියලාවත් සම්මත අපගමනය වෙනස් වෙන්නේ නැහැ. ඒ සම්මත අපගමනය පවතින එකත් හරිය. සම්මත අපගමනයේ දත්ත සමූහයේ මධ්‍යන්නේ වටා පැතිරීමේ මිනුවකේ. ඔව්. අපි දන්නවා x ඍණ x බවල වර්ගය බෙදීම n වලට වල වර්ගමූලයට එන සම්මත අපගමනය කියන්නේ මධ්‍යන්නේ වටා පැතිරීමේ මිනුවකේ. ඒක හරි. 159 යන සංඛ්‍යා සමූහයේ සම්මත අපගමනය 1001
1005 1009 යන සංඛ්‍යා සමූහයේ සම්මත අපගමනයට වඩා අඩුවේ. මේකට වඩා මේකේ සම්මත අපගමනය අඩුයි. ඒකත් වැරදි දෙකේම සමානයි. ඇයි මේ හැම එකටම 1000ක් නේ එක්කව කරලා තියෙන එකම ගාන එක්කව කරොත් සම්මත අපගමනයේ වෙනසක් පවතින්නේ නැහැ. ඒක හන්දා සත්‍ය නොවන ප්‍රකාශය නැත්නම් අසත්‍ය ප්‍රකාශය හැටියට අපිට එන්නේ D. ඊළඟට දීලා තියෙනවා ආපහු සම්භාවිතාවේ ගාන. සම්භාවිත ගානක් දීලා තියෙනවා. ඒකේ දීලා තියෙනවා මේ px සමානයි 3 බෙදීම 8යි. px සමානයි 3 බෙදීම 8යි. ඊට පස්සේ py සමානයි 5 බෙදීම 8යි. 5 බෙදීම 8යි. px මේලේ y. px මේලේ y සමානයි 3 බෙදීම 4යි. නම් px ඉරක් y. මේකෙන් කියන්නේ මොකද්ද? y නම් සිද්ධිය සිදු ඇති අවස්ථාවක x සිද්ධිය සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතා conditional probability එක ගන්න යා. මේක සමානයි p x ඡේදන y. තියෙන සිද්ධීන් දෙකේ ඡේදන සිද්ධියේ සම්භාවිතාවය වෙලා තියෙන සිද්ධියේ සම්භාවිතාවය මොකද කරන්න ඕනේ? බදන්න ඕනේ. ඉතින් අපි py කියන එක නම් අපි දන්නවා. py කියන එක නම් අපි දන්නවා කීයද? py කියලා කියන්නේ 5 බෙදීම 8යි. අපි දන්නේ p x ඡේදන y කියන එක අපි දන්නේ නැහැ. ඉතින් x ඡේදන y කියන එක හොයන්න ඔයාලට පුළුවන් මේ සාධාරණ සම්භාවිත ආකලනීයම පාවිච්චි කරන්න. මොකද්ද? p x මේලේ y සමානයි px ධන py ඍණ px ඡේදන y. p x මේලේ y කියලා කියන්නේ 3 බෙදීම 4යි. px කියලා කියන්නේ 3 බෙදීම 8යි. py කියලා කියන්නේ 5 බෙදීම 8යි. ඍණ px ඡේදන y. ඉතින් මේක කියනවා px ඡේදන y සමානයි කියලා. මොකටද? 3 බෙදීම 8 ධන 5 බෙදීම 8 ඍණ 3 බෙදීම 4. right? ඔව් ඉතින් මේ දෙක එක්කව කරලා අපිට කැලලයක් ඕනෙත් නැහැ. මේ ටික එක්කව කරොත් 8න් 8යි එකයිනේ. එක ඍණ 3 බෙදීම 4 මේකයිලා කීයද? 4න් එකයිනේ. මේක උඩ එන්නේ 4න් එකයි. ඒතර 4න් එක බෙදීම කියන එක වැඩි කිරීම කියලා උඩට මාරු කරොත් මෙහෙමනේ එන්නේ. ඒතර අපිට 2 බෙදීම 5යිනේ. එහෙම උත්තරයක් තියෙනවද? 2 බෙදීම 5 උත්තරේ තියෙනවා C වල. ඒ නිසා නිවැරදි උත්තරේ හැටියට අපි ගන්නේ C. යම් 51ට 51 ගත්තොත් 51 කියනවා පහත් ප්‍රකාශන අතරින් කුමන ප්‍රකාශය අසත්‍යද? මොකක් වැරදිද කියලා අපෙන් ගහන්නේ. right? ඒක පළවෙනි එක අහනවා මේ අමුදත්ත ආරෝහණ හෝ අවරෝහණ හෝ ක්‍රමයට සකස් කරන ලද ලයිස්තුවක් දත්ත වැලක් ලෙස හඳුන්වයි. ඔව් අමුදත්ත ආරෝහණ නැත්නම් අවරෝහණ ක්‍රමයට සකස් කළාම අපි කියනවා දත්ත වැලක් කියලාත් කියනවා. එහෙම නැත්නම් ආවලියක් කියලා කියනවා. right? එක සමාන පළලින් යුත් පන්ති ප්‍රාන්තර සහිත සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට පමණක් ජාල රේඛා නිර්මාණය කළ හැක. වැරදි. එක සමාන පළල තිබ්බත් තරම පළල අසමාන ඒවා තිබ්බත් අපිට පුළුවන් ජාල රේඛය අඳින්න. ඒක හන්දා B වැරදි. දැන් අපි වැරදි එක හොයාගත්තා නම් විභාගෙදී අනිත් ඒවාට යන්න එපා. right? අපි අනිත් ඒවා අද බලමු. right? පන්ති ප්‍රාන්තර පිළියෙල කිරීමේදී එකිනෙකට සමාන පන්ති පළලින් යුත් පන්ති ප්‍රාන්තර පිළියෙල කර ගැනීම ගණනය කිරීම සඳහා පහසු වේ. ඒක හරි. එක සමාන පළලින් යුත් පන්ති ප්‍රාන්තර හදාගත්තොත් ගණනය කිරීම පහසුයි. වඩා අඩු ඔගිවිය සහ වඩා වැඩි ඔගිවිය
ඡේදනය වන ලක්ෂයට අනුරූපව මධ්‍යස්ථය ලබාගත හැක කියන එකත් හරි. එතකොට වැරදි එක B. 52 පහත් දක්වන ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය වන්නේ බහුලතාව මත තීරණ ගැනීමට සිදුවන අවස්ථාවක යෝග්‍යතම කේන්ද්‍රික ප්‍රවණතා මිනුම මධ්‍යස්ථයයි. උදාහරණයක් ඇරෙන්න රටේ ජනාධිපති තෝරනවා කියලා මොකක් මතද තීරණය කරන්නේ? බහුලතාව මත. වැඩි දෙනෙක් කැමති කාටද එයා තමයි ජනාධිපති තනතුරට තේරීපත් වෙන්නේ. ඉතින් වැඩි දෙනා කැමති කියලා කියන්නේ මොකද්ද? වැඩි දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරයි කියලා කියන්නේ මාතය. හොඳ කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් මගින් සියලු දත්ත නියෝජනය නොවිය යුතුය. ඒතර හොඳ කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් මගින් සියලු දත්ත නියෝජනය නොවිය යුතුය. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම හොඳ නම් හැම දත්තයක්ම නියෝජනය කරන්න ඕනේ. දැන් රටක ජනාධිපති තෝරනවා අපේ රටේ ජනාධිපති තෝරනවා කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් අරගෙන. එහෙම නැත්නම් හම්බන්තොටින් විතරක් අරගෙන ජනාධිපති තේරුවොත්. ඒතර අපි දන්නවා ඡන්ද තියන්නේ ඉස්සෙල්ලම කවුද ජනාධිපති වෙන්නේ කියලා අපි ස්ථීර වශයෙන් දන්නවා. රයිට්? ඉතින් එහෙම කරන්න බෑ. අපි හොඳින් නියෝජනය වෙන්න ඕනේ රටම හොඳින් නියෝජනය වෙන්න ඕනේ. ඒකට ඒ කියලා ඉතින් පොඩි ළමයි ගන්න බෑනේ. අවුරුදු 18ට වැඩි සියලුම ඡන්ද ලාභීන් ටික අරගෙන මේ තමයි අපි වැඩේ කරන්නේ. ඡන්දය දෙන්න පුළුවන් ඡන්ද දායකයෝ ටික අරන් තමයි වැඩේ කරන්නේ. ඒ නිසා මේ සියලු දත්ත හොඳ නියෝජනයෙන් විය යුතුයි නොවිය යුතුයි කියන්නේ හොඳ කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක ලක්ෂණයක් නෙවෙයි. මධ්‍යස්ථය සහ මධ්‍යන්නයට සාපේක්ෂව මාතේ අනන්‍ය මිනුමක් වේ. මොනවාද අනන්‍ය මිනුමක් කියලා කියන්නේ? අනන්‍යයි කියලා කියන්නේ මේ ගණනය කරාම එකයි එන්නේ. අපි පැහැදිලිව දන්නවා මාතේ අනන්‍ය මිනුමක් නෙවෙයි බහුමාත ව්‍යාප්තීන් තියෙනවා කියන එක අපි දන්නවා. බාහිරස්ත නොහොත් අන්තර්ගයන්ගේ බලපෑම සමාන්තර මධ්‍යන්නේ යන මිනුමට ප්‍රබලය. ඔව්. සමාන්තර මධ්‍යන්නේට ඉතා තදින් බලපානවා අන්තර්ගයන් නොහොත් බාහිරස්තයන්ගේ බලපෑම. ඒක හන්දා බීත් සත්‍ය ප්‍රකාශනේ නැහනේ නේ. සත්‍ය ප්‍රකාශය ඇවිල්ලා D. 53 ගත්තොත් 53 ප්‍රකාශ කරනවා පහත අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මධ්‍යන්නේ 31.87ක් නම් වයිවලාගේ කීයද කියලා අහනවා. දැන් බලන්න 53 වෙනි එක 53 ගත්තොත් 53 x තීරුවක් තියෙනවා f තීරුවක් තියෙනවා. අර x තීරුව 12යි 20යි 27යි 12යි 20යි 27යි 33යි y 54යි y 54යි 8යි 16යි 48යි 8යි 16යි 48යි 90යි 30යි 8යි රයිට් අපි ගහනවා මධ්‍යන්නේ 31.8ක් නෙති මධ්‍යන්නේ අපි දන්නවනේ මධ්‍යන්නේ x බාර් සමානයි මධ්‍යන්නේ x බාර් සමානයි සිග්මා fx බෙදීම සිග්මා f නේ. ඒතර සිග්මා f වලගෙන නම් අපිට ටක් ගාලා මේකෙන් ගණනය කරන්න පුළුවන් නේ. සිග්මා fx ගණනය කරන්න මෙතන දාගන්න ඕනේ f වැඩි කිරීම x තීරුවක් 12 96යි මෙතන 320යි කැල්ල කරගෙන වැඩි කරන්න. රයිට් 27 වැඩි කිරීම 48යි 1296යි 33 වැඩි කිරීම 90 2970යි. ඒතර y වැඩි කිරීම 30 කියලා කියන්නේ 30යි y 54 වැඩි කිරීම 8 432යි. මේ ටික එක්කව කරොත් ඔයාලට එනවා 30යි y එකතු කිරීම. මේක එක්කව කරන්න බෑනේ අනිත් ඒවත් එක්ක එක්කව කරන්න බෑනේ. ඒතර අනිත් ටික එක්කව කරොත් ඔයාලට එනවා 432 අපි පල්ලෙහාට උඩට එක්කව කරොත් 2970 1296 320 96 5114යි. රයිට්? එහෙනම් මේකට ආදේශ කරොත්
5114 ධන 30යි y එකතු කිරීම සිග්මා f කියලා කියන්නේ මේක එකතු වෙන්නේ මේක ගත්තොත් කීයද එන්නේ 8යි 16යි 24යි 48යි 90යි 30යි 8යි 200යි මේක 200න් බෙදුවහම මධ්‍යන්නේ උත්තරේ එන්න ඕනේ මධ්‍යන්නේ සමානයි 31.87යි කියලා දීලා තියෙනවා. රයිට් එතකොට 200 වැඩි කිරීම 31.87යි 63යි 74යි 5114 ධන 30යි y මේක එනවා 30යි y සමානයි 63යි 74න් අඩු කරන්න 5114 5114 අඩු කරාම එනවා 1260 1260 30න් බෙදුවනම් අපිට එනවා y වල උත්තරය y සමානයි 42යි y සමානයි 42යි ඒ නිසා නිවැරදි උත්තරේ C ඊළඟට අහනවා මේ ටිකක් අමුතු ප්‍රශ්නයක් 54 ඒ 54 කියන ප්‍රශ්නේ මේ ඔයා නොමග යන්න පුළුවන් මේ ගාන මුල ඉඳන් හදලා x y කියලා විචල්‍යයන් දෙකක් දීලා තියෙනවනේ එකක් තමයි 1 2 3 4 5 1 2 3 4 5 ඊළඟට තියෙනවා 3 5 7 9 11 right අපෙන් අහනවා මෙම දත්ත යුගලවලට අදාළ පියර්සන්ගේ සහසම්බන්ධතා සංගුණකයේ අගය වන්නේ. ඔයා බලයි පියර්සන්ගේ සහසම්බන්ධතා සංගුණකයේ R කියලා n සිග්මා xy ඍණ සිග්මා x වැඩි කිරීම සිග්මා y සම්පූර්ණක බෙදීම n සිග්මා x වර්ගයේ ඍණ සිග්මා x වල සම්පූර්ණ වර්ගය n සිග්මා y වර්ගය ඍණ සිග්මා y වල සම්පූර්ණ වර්ගයේ වර්ගමූලයයි කියලා දාලා ඔයා ගන්න හදන්න උත්සාහ කරා. එහෙම කරන්න කිව්වොත් ඔයාගේ සිග්මා x හොයන්න ඕනේ සිග්මා y හොයන්න ඕනේ සිග්මා xy හොයන්න ඕනේ සිග්මා x වර්ගය හොයන්න ඕනේ සිග්මා y වර්ගය හොයන්න ඕනේ ඊට පස්සේ කැල්කියුලේටර් එකත් පාවිච්චි කරලා ගන්න හදන්න ඕනේ. ඉතින් එහෙම ගානක් කෙටි ප්‍රශ්නයකට සුසු නෑනේ. ඉතින් මේක දීලා තියෙන ඔයාට මේවා බලන්න මේක කෙටි ප්‍රශ්න වශයෙන් ආවොත් රයිට් බලන්න මේ දෙක අතර මේ හොඳ සම්බන්ධතාවයක් නැද්ද කියලා. වරේක මේක දිහා බලුවහම මේ x වැඩි වෙනකොට x වැඩි වෙන මේ පැත්තටනේ y වැඩි වෙනව නේද? ඒතර x කියන විචල්‍ය වැඩි කරනකොට y කියන විචල්‍යයත් වැඩි වෙනවා නම් විචල්‍යයන් දෙක අතර තියෙන මොන සම්බන්ධතාවයක්ද? ධන සම්බන්ධතාවයක් තියෙන්නේ. රයිට්? ඊට පස්සේ මේ හැම එකක්ම හරියටම මේකට සෙට් වෙනව නේද? ඔයාලට මේ දෙක දිහා බලලා ඔයාලට ප්‍රතිපාදන රේඛාව හොයන්න කිව්වනම් කොහොමද එන්නේ? y සමාන 2x දාන එක. බලන්න ඕනෑම x අගයක් මෙතනට දාන්න බලන්න. ඒතර ඒක දෙකෙන් වැඩි කරාම එක නම් දෙකෙන් වැඩි කරොත් 2යි දෙකට එකක් එක්ක කරොත් 3යි. මෙතන දෙක දැම්මොත් දෙවරක් දෙක 4යි 4ට එකක් එක්ක කරොත් 5යි. 5 දාමු දෙවරක් 5 10යි 10ට එකක් එක්ක කරොත් 11යි. හරියටම හැම x අගයක්ම ගෙල්ලා මේ සමීකරණයෙන් සම්බන්ධ වෙනවා එහා පැත්තට. ඒකන්ත මේ දෙක අතර තියෙන පරිපූර්ණ සම්බන්ධතාවය. පරිපූර්ණ සම්බන්ධතාවයක් තියෙනවා ඔයා දන්නවා R1යි. R ඍණ එක වෙන්නත් පුළුවන්. මේක පරිපූර්ණ ධන ඍණ එක આવොත් පරිපූර්ණ ඍණ. හැබැයි ඍණ වෙන්න බෑ කියලා ඔයාලට පේනවනේ. x වැඩි කරනකොට y වැඩි වෙනවා නම් ධන සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒ නිසා R සමානයි ධන 1යි. ඒ නිසා නිවැරදි උත්තරේ D. 55 ඒසාපි යනු එකිනෙකට ස්වායත්ත වූ සිද්ධීන් දෙකක් නම් පහත සඳහන් ප්‍රතිඵල අතරින් අසත්‍ය ප්‍රතිඵලය වන්නේ සිද්ධීන් දෙකක් එකිනෙකට ස්වායත්ත නම් ජනප්‍රිය ප්‍රකාශනය තමයි මොකක්ද? P A ඡේදන B සමානයි P A වැඩි කිරීම P B. ඊට පස්සේ අපි දන්නවනේ මේ ඕනෑම සිද්ධීන් දෙකක් සඳහා
PA මේලේ B සමානයි කියලා PA ධන PB ඍණ PA ඡේදන B වලට. ඊහා B ඕනෑම සිද්ධීන් දෙකක් කරනකොට මේක සත්‍යයි. මේකට මේක දාගත්තොත් PA ධන PB ඍණ PA වැඩි කිරීම PB. මේකත් සත්‍යයි සොයත් වෙනකොට මේකත් හරි. මේකත් හරි. තව එකක් තමයි B සිදුව ඇති අවස්ථාවක A සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතා. මේ දෙක සොයත් නම් B සිදු වුණයි කියලා ඒට බලපෑමක් නැහැනේ. මේක සමානයි PA වලට. එතකොටත් A සහ B සොයත්යි. P අනිත් පැත්තට A සිදු ඇති අවස්ථාවක B සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය PB වලට සමාන නම් ඒත් සිද්ධීන් එකිනෙකට සොයත්තයි. ඉතින් බලන්නකෝ කේ ගත්තොත් PA ඡේදන B සමානයි PA වැඩි කිරීම PB. උතර සොයත්ත නම් ඒක හරි. B සිදු ඇති අවස්ථාවක A සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතා PA කියනක ඒකත් හරි. PA මේලේ B සමානයි දෙකේම එක තියෙන නිකන් C සහ D නිකන් බැලුවාම නිකන් එක වගේ. හැබැයි C වල මෙතන තියෙන්නේ ධන D වල මෙතන තියෙන ඍණ. ඒතර D හරි C වැරදි. ඒ නිසා අසත්‍ය ප්‍රකාශය වෙන්නේ මොකක්ද? C. 56 පහත් සදායන් ප්‍රකාශන අතරින් සත්‍ය ප්‍රකාශය වන්නේ සත්‍ය කහන්නේ සහසම්බන්ධතා සංගුණකයාගේ ශූන්‍ය සහ එක අතර පවතී. වැරදි. සහසම්බන්ධතා සංගුණකේ පිටන්නේ ඍණ 1යි ධන 1යි අතර පිටන්නේ. ඍණ සංගුණකයාගේ ඍණ 1 සහ ධන 1 අතර පවතී. ඒකත් හරි. ඒක මාරු කරලා මන් දීලා තියෙන්නේ. ප්‍රතිපාදන සංගුණකේ B සෑම විටම ධන විය යුතුය. ඒකත් වැරදි. ඍණ වෙන්නත් පුළුවන්. නිරණ සංගුණකේ සහ සම්බන්ධතා සංගුණකේහි වර්ගය වේ කියන එක තමයි හරි එක. ඊට පස්සේ 57 කියනවා කාලශ්‍රේණි විශ්ලේෂණය සම්බන්ධයෙන් අසත්‍ය නිර්වචනය වන්නේ ඒ දිලා තිනවා දීර්ඝකාලීනව සලකා බැලීමේදී පරායත්ත විචල්ලේ වැඩි වෙන්නේද අඩු වන්නේද නැතහොත් නොවෙනස්ව පවතින්නේද යන්න උපනතියෙන් පැහැදිලි කරයි. හරි. වර්ෂයක් හෝ වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තරයක් තුල පුනරාවර්තනව ඒ කියන්නේ නැවත නැවත සිදුවන චලන ආර්ථව නොහොත් ඍතුමය චලනයි. ඒකත් හරි. වර්ෂයකට වඩා වැඩි කාල ප්‍රාන්තරවල ඇතිවන චලන කියන එකට ඉතින් පාවිච්චි කරලා තියෙන වෙන වචනයක් දෝලන චක්‍රීය චලනයි. ඒකත් හරි. පුරෝගතනය කළ හැකි ආකාරයට ඇතිවන චලන අක්‍රම චලනයි. ඒක වැරදිය. අක්‍රම චලන ඇවිල්ලා හිටි හැටි ඇතිවන පුරෝගතනය කරන්න බැරි ඒවට උදාහරණ තමයි සුනාමි. ඊට පස්සේ දැන් මේ කොවිඩ් වසංගතය ගත්තත් අක්‍රම චලනයක්. කවුද හිතුවේ කවුද කිව්වේ? ඇවිල්ලා තාමත් ඉතින් හොයාගන්න බෑනේ කොහෙන්ද ආවේ කියලා. රයිට් නිශ්චිතවම එක එක්කෙනා ඒක මත ප්‍රකාශ කරනවා. රයිට් භූමිකම්පා සමහරක් ආයතනවල වැඩ වර්ජන සිද්ධ කරනවා මේ ඒක අක්‍රම චලනයක් කළා අන්තිමට සම්පූර්ණ ආයතනයම වහලා දාන්න වෙනවා. රයිට් ඉතින් ඒව ඇවිල්ලා ජනප්‍රිය අක්‍රම චලන හදිසි ගිනි ගැනීම හදිසි ජල ගැලීම් 58 රයිට් පිරිමි සහ ගැහැණු යන දෙවර්ගයෙන්ම සමන්විත කණ්ඩායමක මධ්‍යන්න වයස අවුරුදු 30යි. පිරිමින්ගේ පමණක් මම නිකන් පොඩි පින්තූරයක් දාන්නකෝ මෙන්න මේ විදිහට. රයිට් මේ තමයි සමස්තයේ පිරිමි ගැහැණුයි දෙවර්ගයෙන්ම සමන්විත කණ්ඩායම. මේකේ මධ්‍යන්න වයස x bar සමානයි 30යි. පිරිමින්ගේ පමණක් මධ්‍යන්න වයස 32ක් වූ අතර පිරිමින්ගේ පමණක් මං x1 බා කියලා ගන්නම්කෝ. මධ්‍යන්න වයස 32ක් වූ අතර ගැහැණුන්ගේ පමණක් මධ්‍යන්න වයස 27ක් විය. එම කණ්ඩායමේ පිරිමින්ගේ ප්‍රතිශතය කීයද කියලා අහන්න. පිරිමින්ගේ ප්‍රතිශතය
ප්‍රතිශතය අපි ගමු x x කියලා. ඉතින් මම ප්‍රතිශතය කියලා අහන්න නිසා මම ගන්නවා මේ මුළු කණ්ඩායමේම මුළු කණ්ඩායම සමාජිකයන් ගණන සමානයි අපි ගමු 100යි කියලා. ප්‍රතිශතයක් කියපුවහම මම ගන්නවා 100යි කියලා. එහෙනම් පිරිමි ගාන x කියලා ගත්තොත් ගානු ගාන කීයද? 100 x. දැන් ඕකේ මම x හොයාගත්තොත් 100න් කින් x ප්‍රමාණයක් කියලා කියන්නේ කෙලින්ම වෙන ප්‍රතිශතය. පිරිමි ගාන 200ක් කියලා ගත්තොත් ඕක හරියන්නේ නැහැ. රයිට්? ඉතින් ඔයා සංයුක්ත මධ්‍යන්නයට ලියන්න උත්තරය. x ඩබල් බා x බා x ඩබල් බා දාන්නකෝ සංයුක්ත මධ්‍යන්නයට n එක x එක බා ධන n දෙක x දෙක බා බෙදීම n එක ධන n දෙක. මේක ඇවිල්ලා 30යි n එක කියලා කියන්නේ x x එක බා කියලා 32යි. ධන n දෙක කියලා කියන්නේ 100 ඍණ x. x දෙක බා කියලා කියන්නේ 27යි. n එක ධන n දෙක කියලා කියන්නේ 100යි. ඉතින් අරස්කුණිත යදාගත්තොත් ඔයාලට එනවා 3000 සමානයි 32යි x ධන මේකේ වරහන් ඉවත් කරන්න මේ විදිහට. මේක මේකෙන් වැඩි කරන්න මේක මේකෙන් වැඩි කරන්න. 27 වැඩි කිරීම 100යි කියලා කියන්නේ 2700යි. ඍණ 27යි x. 32යි x වලින් 27යි x අඩු කරොත් 5යි x. 2700 මෙහාට ගෙනාවොත් ඍණ 2700යි 2700ක් ගියොත් 300යි. x සමාන 60යි. x සමාන 60යි කියලා කියන්නේ පිරිමින්ගේ ප්‍රතිශතය කීයද? 100න් 60ක්. 100න් 60ක් කියලා කියන්නේ කීයද? 60යි. 60යි කියලා කියන්නේ ඒ උත්තරය. ඊට පස්සේ කියනවා මේ අයිතමයන් 200ක මධ්‍යන්නය අයිතමයන් 200ක මධ්‍යන්නය 48යි. අයිතමයන් ගාන කීයද? 200යි මධ්‍යන්නය කීයද? 48යි. රයිට්? සම්මතව ගමනේ 3ක් වුණාලු. සම්මතව ගමනේ 3යි. අපෙන් අහනවා අයිතමයන් ගේ වර්ගාගයන්ගේ ඓක්‍යය. ඒතර අයිතමයන් කියලා කියන්නේ x නේ. අයිතමයන් කියලා කියන්නේ x. වර්ගාගයන් කියන්නේ x වර්ගය. වර්ගාගයන්ගේ ඓක්‍යය කියලා කියන්නේ මොකද්ද? සිග්මා x වර්ගය කීයද කියලා අපෙන් ගන්න. ඉතින් ඔයා සම්මත අපගමනයේට ප්‍රකාශනයක් ලිව්වොත් සිග්මා සමානයි සිග්මා x වර්ගයේ බෙදීම n ඍණ x බාවල වර්ගයේ වර්ගමූලය. ඉතින් වර්ගමූලයේ තියෙන එක කරදර හන්දා දෙපැත්ත වර්ග කරන්න. එතකොට එනවා සම්මත අපගමනයේ විචලතාවය සිග්මා වර්ගය. සිග්මා x වර්ගයේ බෙදීම n ඍණ x බාවල වර්ගය. ඒතර සිග්මා 3යි නේද? 3 වර්ගයේ 9යි. සිග්මා x වර්ගය දන්නේ නැහැ. n කියන්නේ කීයද? අයිතමයන් 200යි. x බා කියලා කියන්නේ 48 වර්ගය. ඉතින් මේකේ 9 ධන 48 වර්ගයේ සමානයි සිග්මා x වර්ගයේ බෙදීම 200. ඒතර 48 වර්ගයේ ගත්තොත් අපිට එනවා 2304යි. 2304ට 9ක් එක්ක හවු කරොත් 2313යි. ඒක හරස් කුණිතේ 200ෙන් වැඩි කරන්න එපා. 200 වැඩි කරොත් 462යි 600යි. ඒතර සිග්මා x වර්ගය සමානයි 462යි 600. 4,62,600යි උත්තරේ B. ඉලක තියරිය. ඉලක යහනවා මේ පහත දැක්කන ප්‍රකාශ වලින් කුමන ප්‍රකාශය ප්‍රකාශ සත්‍ය වේද? එකක් වෙන්නත් පුළුවන්, ගොඩක් වෙන්නත් පුළුවන්. දත්තවල ඒකක සෙන්ටිමීටර් වන විට සම්මත අපගමනයටත් විචලතාවයටත් එම ඒකකම ඇත. ඒ කියන්නේ දත්ත අපි මෙහෙම මධ්‍යන්නයක් දාගමුකෝ. සම්මත අපගමනයේ විචලතාවය.
දත්ත මැල්ල තියෙන සෙන්ටිමීටර් වලින් නම් මධ්‍යන්නයක් සෙන්ටිමීටර් වලින් සම්මත අපගමනයක් සෙන්ටිමීටර් වලින් විචලතාවය කියලා කියන්නේ වර්ග කරලා ලබා ගන්න මිනුමක් සිග්මා වර්ගය වෙන්න ඕනේ. සිග්මා නෙවෙයි යා. තව උදාහරණයක් මම ගත්තොත් දත්ත බර මැනලා තියෙන කිලෝග්‍රෑම් නම් මධ්‍යන්නේ ගණනය කරොත් ඒකත් එන්නේ කිලෝග්‍රෑම් වලින්. සම්මත අපගමනයත් එන්නේ කිලෝග්‍රෑම් වලින්. විචලතාවය නම් එන්නේ කිලෝග්‍රෑම් වර්ග වලින් එන්නේ. ඒ නිසා ඔයාලට කියනවා නම් දත්ත වල ඒකක සෙන්ටිමීටර වන විට සම්මත අපගමනයටත් විචලතාවයටත් එම ඒකකම ඇත කියලා ඒ ප්‍රකාශය වැරදිය. සම්මත අපගමනයේ සෙන්ටිමීටර හැබැයි විචලතාවයේ වර්ග සෙන්ටිමීටර. විචලතා සංගුණකයට එතකොට එක වැරදිය. දෙකේන විචලතාවයට ඒකක නැත කියලා. සරි විචලතා සංගුණකයට. ඔව්. ඇයි ඒකක නැත්තේ? විචලතා සංගුණකයේ සමානයි සිග්මා බෙදීම x පහ වැඩි කිරීම 100. ඉතින් මේකේ ඒකක සෙන්ටිමීටර් නම් මේකත් තියෙන සෙන්ටිමීටර් වලින්. එතකොට දෙකට දෙක කැපිලා යනවා. ඒතකොට ඒක හන්ද විචලතා සංගුණකයට ඒකක නැත. ඊට පස්සේ තියෙනවා මේ 5 10 15 20 25 5 10 15 20 25 කියන එකේ සම්මත අපගමනයේ සිග්මාලු. ඊට පස්සේ මේවා ඔක්කොම දත්ත 3ෙන් වැඩි කරොත් මේක 15යි මේක 30යි මේක 45යි මේක 60යි මේක 75යි. එහෙනම් මේකේ සම්මත අපගමනය වෙනවලු 3යි සිග්මා. මොකද කියන්නේ? ඔයාලට පේනවනේ විචලිත සම්මත අපගමනය කියන්නේ පැතිරීමේ මිනුමක්. මේ දෙක අතර පැතිරීම 5යි. මේවා අතර පැතිරීම 5 පහ තියෙන්නේ. මේවා අතර ඒ වගේ තුන් ගුණයක් නේ තියෙන්නේ. දැන් 3යි සිග්මා කියන එක හරියා. එහෙමනම් තොර හරි උත්තරේ නැත. දෙක විචලතා සංගුණකයට ඒකක නැහැ කියන එක හරි. සම්මත අවගමනයේ 3යි සිග්මා කියන එකත් හරි. ඒතර 2යි 3යි හරි. අන්තිමේ කිය අර 1යි 3යි වැදිලා තියෙන එක වෙන්නේ නැති 2යි 3යි කියලා තියෙන්නේ. ඒක හන්දා මේ තියෙන විදිහට ගත්තොත් නිවැරදි උත්තරේ නැත. නිවැරදි උත්තරේ 2 සහ 3. රයිට්. එහෙනම් ඊළඟට 61 වෙනි ප්‍රශ්නය. 61 වෙනි ප්‍රශ්නේ කියනවා මේ පහත ප්‍රකාශන අතරින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද? සහසම්බන්ධතා සංගුණකයේ R සමාන බිඳුව යන්නේ අදහස් වන්නේ දෙන ලද විචල්‍යයන් දෙක අතර කිසිදු ආකාරයක රේඛීය සම්බන්ධතාවයක් නොමැති බවයි. ඒක හරිය. R සමාන බිඳුව නම් කිසිම ආකාරයක සම්බන්ධතාවයක් නැහැ කියලා කියන්න බෑ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් රේඛීය සම්බන්ධතාවයක් නැහැ කියලා කිව්වොත් ඒක 100%ක් හරිය. මොකද R වලින් මනින්නේ විචල්‍යයන් දෙක අතර රේඛීය සම්බන්ධතාවය නිසා. x y යන විචල්‍යයන් දෙක අතර සහසම්බන්ධතා සංගුණකයේ R නම් 2x 2y යන විචල්‍යයන් දෙක අතර සහසම්බන්ධතා සංගුණකයේ 2r වේ. ඒක වැරදි. රයිට්? මම ඔයාලට කලිනුත් ප්‍රකාශ කරා x y කියන විචල්‍යයන් දෙක අතර සහසම්බන්ධතා සංගුණකයේ R නම් මේවට මොනා හරි එක්කහුව කරත් අඩු කරත් වැඩි කරත් බෙදුවත් අපිට එන්නේ සහසම්බන්ධතා සංගුණකයේ R මයි. ඒතර ඒක වැරදි නේ. එතකොට ඒක තමයි එතකොට හරි උත්තරය. B වැරදි යා. B වැරදි A හරි. ඉතින් අපි නිකමට අනිත් දෙකත් බැලුවොත් y සමාන a ධන bx යන ප්‍රතිපාදන සමීකරණයේ b ධන නම් b කියලා කියන්නේ ප්‍රතිපාදන සංගුණකය අපි ඒකට පාවිච්චි කරන වචනේ. x y අතර සහසම්බන්ධතාවයේද ධන වේ. b ධන නම් සහසම්බන්ධතාවය ධන. b ඍණ නම් සහසම්බන්ධතාවය ඍණ. එතකොට c හරියා. d හරියන්න එපේ. x y අතර සහසම්බන්ධතා සංගුණකයගේ 0.9ක් නම් නිරණ සංගුණකයගේ 0.81ක් වේ. ඔව් අපි දන්නවා නිරණ සංගුණකයේ සමානයි සහසම්බන්ධතා සංගුණකයේ වර්ගයට. එතකොට 0.9 වර්ගය 0.8යි 1යි. එතකොට ඒකත් හරි. එවනම් හරි උත්තරේ අසත්‍ය ප්‍රකාශයේ B යා. යමු 62ට. 62 ගත්තොත් සම්භාවිතය ගණක්. 62 ප්‍රකාශ කරනවා මේ A සහ B යන සිද්ධීන් සඳහා P A සමානයි 5 බෙදීම 12. P A සමානයි 5 බෙදීම 12. P A ඉරක් B ඩෑෂ්. ඔය කියන්නේ මොකක්ද?
B සිදු නොවිච්ච අවස්ථාවක ඒ සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය හත බෙදීම 12යි. P A ඡේදන B සමානයි 8න් 1යි. P A ඡේදන B සමානයි 8න් 1යි. right අපි ගහනවා P A මේලේ B හොයන්න කියලා ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි එතනින් පටන් ගත්තොත් P A මේලේ B කියලා කියන්නේ මොකද්ද? P A මේලේ B කියලා කියන්නේ P A ධන P B ඍණ P A ඡේදන B. ඒතර මේකේ P A වලගේත් අපි දන්නවා. පහ බෙදීම 12යි. P A ඡේදන P දන්නවා එක බෙදීම 8යි. P B දන්නේ නැහැ. එහෙනම් P B හොයලා ඉවරලා තමයි මේකේ ආදේශ කරලා බලන්න ඕනේ. මේක ඕන මම එක කියලා ගන්නම්කෝ. ඔක පැත්තක තියාගන්න. මේක හොයන්න මම පටන් ගන්නවා මෙතනින්. එතකොට මේකයි දෙක දන්නවනේ මේකෙන් කව. ඉතින් අසම්භාව්‍ය සම්භාවිතා සූත්‍රය කියන්නේ කොහොමද? මේ දෙකේ ඡේදන සිද්ධියේ සම්භාවිතාවය. බෙදන්න ඕනේ මොකද්ද? වෙලා තියෙන සිද්ධියේ සම්භාවිතය. වෙලා තියෙන B dash නේ. එතකොට මේක සමානයි කියලා අපි දන්නවා 7 බෙදීම 12යි කියලා නේ. P A ඡේදන P dash කියලා කියන්නේ මොකක්ද? මේක පොඩ්ඩක් පෙන්නන්නම්කෝ රූප සටහන කැඳලා. මෙන්න A මෙන්න B. ඒතර A ඡේදන B dash කියලා කියන්නේ මෙන්න මේ කැල්ල. ඉතින් ඒ කැල්ල සමානයි P A වලින් P A කියලා කියන්නේ මුළු කැල්ලනේ. ඒක අඩු කරන්න ඕනේ P A ඡේදන B කියලා කැල්ල. P B dash කියලා කියන්නේ මොකද්ද? එක ඍණ P B. අනුපූරක සිද්ධිය සම්භාවිතයනේ මේක. ඒතර මේක ගත්තොත් අපිට එනවා 7 බෙදීම 12 සමානයි කියලා P A පහ බෙදීම 12. ඍණ P A ඡේදන B කියලා කියන්නේ 8න් 1යි. ඒක ඍණ P B. ඒතර මේක සුළු කරොත් අපිට එනවා 7 බෙදීම 12 සමානයි මේ භාග සංඛ්‍යා දෙක අපි සුළු කරමු බලන්න. මේ දෙක සුළු කරොත් අපිට එනවා 5 බෙදීම 12. ඔව්. 5 බෙදීම 12 ඍණ 1 බෙදීම 8. 7 බෙදීම 24යි. සමානයි 1 ඍණ PB. හරස් කුණතිය දාගත්තොත් 1 ඍණ PB සමානයි 7 බෙදීම 24. මේක කියනවා හරස් කුණතිය මෙහෙට බෙදීම 7 බෙදීම 12. දැන් කල්ලගේ පුළුවන් මේක සුළු කරන්න මේක සුළු කරාම ඔයාට එන්නේ භාගයයි. 1 ඍණ PB. එතන මේක කියනවා PB සමානයි කියලා 1 ඍණ භාගය. 1 ඍණ භාගය කියලා කියන්නේ භාගයයි. ඉතින් මේක ආදේශ කරන්න. එකෙහි ආදේශ කිරීමේ පළවෙනි එක ආදේශ කරොත් P ඊමේලේ B නේ වගේ අහන්නේ. P ඊමේලේ B සමානයි කියලා එනවා PA. PA කියලා කියන්නේ 5 බෙදීම 12යි. ධන PB දැන් අපි හොයාගත්ත භාගයයි. ඍණ PA ඡේදන B කියලා කියන්නේ කීයද? 8න් 1යි. ඔතන මේක සුළු කළොත් අපිට එනවා 5 බෙදීම 12යි. ධන භාගයයි. 1 බෙදීම 2යි. ඍණ 8න් 1යි. 19 බෙදීම 24යි. බලන්න උත්තරයක් තියෙනවද කියලා? ඔව් 19 බෙදීම 24 තියෙනවා D උත්තරය. ඊට පස්සේ තියෙනවා ප්‍රමත ව්‍යාප්තිය ගානක්. ඒ ගාන ටිකක් දිගට යන ගානක්. ඉතින් ඕනම ප්‍රශ්න පත්‍රයක මේ බැලූ බැල්මෙන් නිරීක්ෂණයෙන්ම ලකුණු කරන්න පුළුවන් ගණන් තියෙන්නත් පුළුවන්. ඒ වගේම විනාඩි 2.4ක් නේ සාමාන්‍ය වශයෙන් ඉන්නේ කාලේ. ඊට වඩා වැඩිපුර යන ඒවා තියෙන්නත් පුළුවන්. වැඩිපුර යන ඒවා ඇති බලපු ගමන් උත්තර ගන්න පුළුවන් ඒවා ඇති සමස්තයක් වශයෙන් ඔක්කොම ටික ගත්තාම ඉතින් ෂේප් වල යන්න ඕනේ.
right ඊළඟට කියනවා මේ සම්මත ප්‍රමත ව්‍යාප්තියේ. ඒතර සම්මත ප්‍රමත ව්‍යාප්තිය නම් z normal බිඳුවයි එකනේ. මධ්‍යන්නේ බිඳුවයි විචලතාවය එකයි යා. මෙන්න මේ ප්‍රමත ව්‍යාප්තියේ right උසින් වැඩිම ලක්ෂයට අනුරූපව බෙදලා තියෙන බිඳුවයිනේ. මේකේ 1.96ට දකුණු පසින් ඇති ශ්‍රේෂ්ඨ ඵලය අහන්නේ. 1.96 තියෙන මෙතනනේ. 1.96ට දකුණු පැත්තේ මේක බිඳුවයි මේක ධනාගයක් හඳ දකුණු පැත්තේ ඒකෙනුත් දකුණු පැත්තේ තියෙන ශ්‍රේෂ්ඨ ඵලය මේක අහන්නේ. ඉතින් ඒක අහන්න නම් ඔය ප්‍රමත ව්‍යාප්තිය වගුවේ හැමතිස්සෙම මේ වගුවෙන් දෙන්නේ මොකද්ද? බිඳුවත් ඉසෙඩ්ඩගේකුත් අතර ශ්‍රේෂ්ඨ ඵලය. ඒතර 1.96ට බලන්න. 1.96 1.96 ගත්තොත් 0.475 බිඳුව එන්නේ නේ. ඒතර මේ ශ්‍රේෂ්ඨ ඵලයේ සමානයි 0.475 බිඳුව. එහෙනම් මේ පැත්තේ තියෙන ශ්‍රේෂ්ඨ ඵලයේ සමානයි 0.5න් අඩු කරන්න ඕනේ 0.475 බිඳුව. මේක අඩු කරාම යට එනවා 0.2 බිඳුවනේ. 0.2 බිඳුවේ බිඳුව නැතුව 0.2 තියෙනවා C වල. right 64. ඒ ගන්න ලේසි. ඉලකේ හඩුව මේ එක්තරා යන්ත්‍රයකින් අසුරනු ලබන පිටිබෑගවල බර අපි x කියලා ගමු. x කියලා ගත්තොත් ඒ x කියන එක මධ්‍යන්නේ 508 ග්‍රෑම් සහ සම්මතව ගමනේ 4 ග්‍රෑම්. ඒතර මධ්‍යන්නේ 508යි සම්මතව ගමනේ 4ක් කියලා කියන්නේ වෙන විචලතාවයේ 4 වර්ගයක් වන ප්‍රමත ව්‍යාප්තියක පිටනවල. අය වින්තුරයක් ගන්නත් මෙන්න මේ වගේ. පිටිබෑගේ බර x ඒකක දීලා තිනවා ග්‍රෑම් කියලා. උසින් වැඩිම ලක්ෂයට අනුරූපව 508යි. දැන් අපෙන් අහනවා මෙම පිටිබෑග වලින් 102ක් බර අඩු නිසා ප්‍රතික්ෂේප වුණාලු. 102ක් ඒ පැකට් එකේ බරට වඩා ගොඩක් අඩුයි. එහෙම 102ක් මොකද කරන්නේ? ප්‍රතික්ෂේප කරනවලු. ඒවා අයින් කරනවා මාකට් එකට දාන්නේ නැහැ. ඒවා ආපහු පැකට් කරලා ආපහු රීපැක් කරනවා right. ප්‍රතික්ෂේප වුණේ නම් ප්‍රතික්ෂේප නොකිරීම සඳහා පිටිබෑගයක බර පිටිබෑගයට තිබිය යුතු අවම බර ගණනය කරන්න කියලා කියන්නේ. ඉතින් අවම බර කියලා ගත්තොත් මේකනේ ප්‍රතික්ෂේප මේ ගාන තියෙනවා නම් x කියලා ගත්තොත් ඒ ගාන හෝ ඊට වඩා වැඩි නම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේ මාකට් එකට දානවනේ. x ලාගේ තමයි අපෙන් ගහන්නේ. ඉතින් x ලාගේ හොයන්න ඔයා ඉතින් අපි දන්නේ එක සූත්‍රයනේ. z සමානයි x ඍණ mu බෙදීම සිග්මා. මේකේ x තමයි අපි දන්නේ නැත්තේ. mu දන්නවා 508යි. සම්මත අපගමනය ගත්තොත් සම්මත අපගමනය 4යි. z දන්නේ නැහැ. z කියලා කියන්නේ මොකක්ද? මේ x අගයට අනුරූප සම්මත ප්‍රමත ව්‍යාප්තිය අගය. તો සම්මත ප්‍රමත ව්‍යාප්තිය අගය ගන්න මේ පැත්තේ 102යි. මේ පැත්තේ 102ක් නම් දැන් සම්මත ප්‍රමත ව්‍යාප්තිය මෙතන බිඳුවනේ. මෙතනට වෙනකොට තමයි 150 එන්නේ. මේ පැත්තේ අනිවාර්යයෙන්ම ඍණාගයක් එන්නේ. sorry. ඍණාගයක් එන්නේ. ඉතින් මේ ඍණ z එක අපි හොයන්න ඕනේ. ඉතින් ඍණ z එක හොයන්න බෑ. අපි මොකද කරන්නේ? ප්‍රමත ව්‍යාප්තිය සමමිතික හන්දා මේක දාගන්නවා අනිත් පැත්තට. මේ පැත්තේ 102ක් කියලා අරගෙන මේ ධන z එක අපි හොයනවා. ඒ සඳහා මේ කතර 102ක් කියලා කියන්නේ 2 බෙදීම 100යි. 2 බෙදීම 100යි කියන්නේ 0.2යි. එහෙනම් මේ කතර දාන ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨ ඵලය කීය? 0.5න් අඩු කරන්න 0.2යි. එනවා 0.48යි. හරිද?
දශම 5න් 0.02ක් අඩු කරොත් දශම 4.0.0ක් දැන් ඒ දශම 4.0.0 කොහෙද තියෙන්නේ කියලා මේ වගුවෙන් බලන්න. ප්‍රතිලඝු බලනවා වගේ බලන්න. දශම 4.8යි 0.0 නෑ. වගුවේ ගත්තොත් දශම 4.8යි 0.0 නෑ. මේක වැටෙනවා දශම 4.7යි 9.8 දශම 4.8යි 0.3 අතරට වැටෙන්නේ. ඉතින් වැඩිපුර කිට්ටු මේකනේ. මේකට අනුරූප Z අගේ හොයන්න. මේකට අනුරූප Z අගේ ගත්තොත් 2.0.5. Z අගේ 2.0.5. ඉතින් ප්‍රමත ව්‍යාප්තියේ සම්මත ප්‍රමත වගුව හොඳට පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. රයිට්? එතකොට ඒක තමයි මෙතනට දාන්න ඕනේ. ඒ ඇවිල්ලා මේ ගාන. මේක තමයි 2.0.5. නමුත් අපිට ඕනේ ඒකේ ඍණ ගානනේ. ඒක ඍණ ගාන කියලා කියන්නේ ඍණ 2.0.5. ඒ ඍණ 2.0.5 දාගන්න මෙතනට. ඒක දාගත්තාම ඔයාට එනවා සමීකරණයක්. ඒ සමීකරණයේ එකම එකනු දන්නා පදයේ තියෙන x අඥාතයේ සරල සමීකරණයක් මේක විසඳන්න. ඉතින් x සමානයි කියලා ඔයාට එනවා අපි දාමුකෝ x ඍණ 508 සමානයි ඍණ 2.0.5 2.0.5 වැඩි කිරීම 4 8.2 මේක ඇවිල්ලා ඍණ. දැන් එතකොට x හොයන්න නම් මේක ගේන්න බෑ 508 මේ පැත්තට 508 ඍණ 8.2 508න් අඩු කරන්න 8.2 දරන 499.8 ඒ නිසා ප්‍රතික්ෂේප නොකිරීම සඳහා පිටි බෑගයක බරට තිබිය යුතු අවම බර 499.8යි. එහෙම උත්තරයක් තියද? ඔව් පළවෙනි උත්තරය. ඒක හන්දා නිවැරදි පිළිතුර ඒ 65. ඔව් 65 ගත්තොත් 65 65 ගත්තොත් 65ත් මන් දාලා තියෙන ටිකක් අමුතු විදිය ගානක් xy කියලා දාලා තියෙනවා x දීලා තියෙනවා 1 2 3 4 5 කියලා. මේක දීලා තියෙනවා 5යි 7යි 9යි 11යි 13යි කියලා. අපෙන් ගහනවා මෙම තොරතුරු වලට අදාළ x මත y ප්‍රතිපාදන රේඛාව වන්නේ. මේ ප්‍රතිපාදන රේඛාව හොයන ඔයා ක්‍රමය දන්නවනේ කොහොමද? b හොයනවා n sigma xy ඍණ sigma x වැඩි කිරීම sigma y සම්පූර්ණක බෙදීම n sigma x වර්ගයේ ඍණ sigma x වල සම්පූර්ණ වර්ගය. ඕක දාලා b හෙව්වට පස්සේ ඔයා e ගණනය කරනවා sigma y බෙදීම n ඍණ b sigma x බෙදීම n වලින්. ඉතින් ඕකයිල දීර්ඝ ක්‍රමයක් ඔයාට ඔයාගේ විඥාණයට දැනෙන්න ඕන ඕක මේ MCQ වලකට හොඳ ගානක් නෙවෙයි කියලා. ඉතින් MCQ එකක් නම් මොනවා හරි ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඔයා බලන්න මේ දෙක මැච් කරන්න. MCQ එකක් නිසා එහෙම හිතන්නේ මොකද්ද? මේකයි සම්බන්ධ කරගන්න බැරිද සමීකරණයක? හැම x අගයක්ම දෙකෙන් වැඩි කරලා තුනක් එක්කව කරන්න. එතන එනවා නේද y? එක වැඩි කිරීම දෙක 2යි දෙකට තුනක් එක්කව කරොත් 5යි. දෙක වැඩි කිරීම දෙක 4යි 4ට තුනක් එක්කව කරොත් 7යි. මේක ගමු අන්තිම එක 5 වැඩි කිරීම දෙක 10යි 10ට තුනක් එක්ක කරොත් 17යි. ඒ වුණා මේක තමයි ප්‍රතිපාදන සමීකරණය. ඉතින් ප්‍රතිපාදන සමීකරණය y සමානයි 2x තන 3යි. ඒ කියන්නේ උත්තරේ D. right. එතකොට අපි ගණන් 65ක් හැදුවා මේ
නිබන්ධනයේ තියෙනවා ගණන් 75ක් තියෙනවා. තව ගණන් 10ක් ඉතුරුලා තියෙනවා. ඉතින් ඒ ගණන් 10 හදන්න අපිට කාල වේලාව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඕගලන්ටත් හොඳ අවස්ථාවක් අද මන් ලබා දීපු දැනුවත් ඔයගොල්ලෝ පන්ති ගිහලා ලබාගත්ත දැනුවත් ඔක්කොම සියලු දේ සම්බන්ධ කරගෙන ඉතුරු ගණන් 10 උත්සාහ කරලා බලන්න. රයිට්? අපි අදට මෙතනින් සමුගන්නයි බලාපොරොත්තු. ආයුබෝවන්.